ඇත්තටම බලෝ බැලමට මේ ඉන්නේ රෝහණ විජේවීර මහත්මයාද කියලාත් හිතනවා ඔබේ කතා බහ ඇඳුම පැළඳුම මේ හිස් වැසුම මොකක්ද මේ කරන්නේ ඔබත් එන්නේ සමාජීය දේශපාලනයක් ගොඩනගන්න ශ්‍රී ලංකාවේ තාත්තලාගේ උරුමය කියලා එහෙම දේශපාලන උරුමයක් හොයන් ගියපු කෙනෙක් නෙවෙයි මම ඊට වඩා වෙනස් දේශපාලනයක් කරන්න උත්සාහ කරන කෙනෙක් තමයි මම අපිට පුළුවන්කම තියෙන්න ඕනේ නොවැදි ජාතියක් ඇටියට ස්වාධීනව කකුල් දෙකෙන් හිට ගන්න. ඒ හිට ගන්න නැත්තේ පාලකයන්ට අවශ්‍යයි මේ කොහේ හරි ලෝකෙ රටකට ගැට ගැහිලා තමන්ගේ බඩගොස්සරවාදී දේශපාලනේ රැක ගන්න. ටොයියෝ බයියෝ ජෙප්පෝ කියලා බෙදිලා ඉන්නේ. අපිට ටොයියෝ බයියෝ ජෙප්පෝ නැහැ. මේ රටේ පුරවැසියෝ අපිට ඉන්නේ. උඩ ඉන්න පාලකයෝ ඔය කියපු හැමෝන්ගේ උඩ ඉන්න පාලකයෝ හරි යාළුවෝ. විභාගේ අපේ රටේ ජාතියම පුරුදු කරලා තියෙන්නේ ෆේල් වුණාම තමයි ඊළඟට හිතන්නේ මොකද්ද කරන්න කියලා. ෆේල් වුණාම පස්සේ හිතන්න හදපු ජාතියක් මේක. අයිබෝන් ඔබෙක් වන්නේ ටොක් 24 සජීවී වැඩසටහන සමගින් අද අඟහරුවාදා දවසේදී අපි ගෙවුණු සතිය සහ ගෙවුණු දින කිහිපය පිළිබඳව මතක් කතා කරොත් අපි ඊයේ දවසේදී ශ්‍රී ලංකාවට දැවෙන ප්‍රශ්නයක් පිළිබඳව කතා කරා. ලංකාව දැන් දේශපාලනික වශයෙන් යම් කිසි ස්ථාවර අඩියකට පැමිණලා තියෙන කාල සීමාවක අපි දකිනවා ආර්ථිකය යහපත් කරන්නට දේශපාලන පන්තිය විසින් විවිධ ක්‍රමෝපායන් යොදනවා. ඒ වගේම යම්තා දුරකට එහි සාර්ථක ප්‍රතිවිපාක තියෙන ආකාරයක් අපිට දක්නට ලැබෙනවා. නමුත් ප්‍රශ්නාර්ථය එදා සිට අපේ ජනතාව හැමදාමත් තුන්වෙනි දේශපාලන පන්තියක් ගැන විශ්වාසය ආණ්ඩු පක්ෂය හෝ වේවා විපක්ෂය හෝ වේවා මේ දේශපාලන පන්තීන් දෙකෙන් බැහැරට ගිහිල්ලා අපේ රටේ ජනතාව තුන්වෙනි දේශපාලන පන්තියක් පිළිබඳව කතා කරන එක තවමත් නවත්තලා නැහැ. ඒ නිසා අපේ අද දවසේදී තරමක් විශේෂිත වැඩසටහනකට ඔබව යොමු කරන්නට තීරණය කරා. ඒ නිසාවෙන්ම අද ටොක් 24 මැදිරියේ අපි විශේෂ ඉඩහසර වෙන් කරේ දෙවන පරපුර ජාතික සංවිධානයේ නායක උවින්දු විජේවීර මහතාට. අයවන උතුමන්ට. අයවන උතුමන්ට. සාමාන්‍ය වැඩසටහන ආරම්භයේදී ඔබ රෝහණ විජේවීර මහතාගේ පුතා කියන නමින් හැඳින්වුවේ නැහැ. නමුත් මොකද හැමෝම දන්නවා මේ විජේවීර කියන නම ලංකා දේශපාලන ඉතිහාසයේ සමාජීය දේශපාලනයේ විශේෂයෙන්ම සමාජවාදයේ හරි ගැඹුරු දැඩි නමක් කියන එක දන්නවා. ඒ නිසා මම විශේෂයෙන්ම අර්ථකථනය කරේ නැහැ. කොහොම නමුත් මුලින්ම බොහොම ස්තුතියි අද දවසේදී අපි වැඩසටහනට ඔබතුමා සම්බන්ධ වුණාට. බොහොම ස්තුතියි. මම හිතන්නේ දෙවන පරපුර අලුත් සංවිධානයක් මේ ජාතික ව්‍යාපාරයක් අපි බිහි කරලා තිනවා. ඉතින් ඒකේ නායක වශයෙන් අපිට ආරාධනා කිරීම සහ මාධ්‍ය ඉඩක් ලබා දීම සම්බන්ධයෙන් ඒ වගේම මමත් කැමති රෝහණ විජේවීර කියන්නතො සාමාන්‍ය තරුණයෙක් හැටියට. මොකද අපි දැන් මේ පක්ෂ පරම්පරා දේශපාලනයෙන් ටිකක් මිදෙන්න ඕනේ. ඊට වඩා වෙනස් අලුත් දේශපාලන කෝණයක් මානයක් නිර්මාණය කරගන්න අවශ්‍යයි. ඉතින් එහෙම තැනක ස්වාධීන තරුණයෙක් හැටියට හඳුන්වා දෙන එක ගැන මට ඒ නමෙන් මිදෙන්න බැරි වේවි. නමුත් මම හිතනවා එහෙම හඳුන්වා දීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා. අපේ එහෙම ගමනක් ගැන තමයි අද දවසේදී පුරා පැයක් තිස්සේ කතා කරන්නේ. නමුත් වැඩසටහනට එළඹෙන්නට ඕනේ. නමුත් ඊට පෙර ආතුව ඔබත් එක්ක පොඩ්ඩක් කතා කරොත් ඔබට මේ පළඳින හිස් වැසුම ඔබ අද අඳින පළඳින විදිහ ඔබේ කතා බහ විලාශය මේ හැමදේම තරමක් ඔබට ආවේනිකයි. ඇත්තටම බලෝ බැලමට මේ ඉන්නේ රෝහණ විජේවීර මහත්මයාද කියලාත් හිතනවා ඔබේ කතා බහ ඇඳුම පැළඳුම මේ හිස් වැසුම ඔබටම ආවේනික ගමන් මාර්ගයකින් යන්නේ. මොකක්ද මේ කරන්නේ ඔබත් එන්නේ සමාජීය දේශපාලනයක් ගොඩනගන්න ශ්‍රී ලංකාවේ. මම හිතන්නේ තාත්තගේ මුහුණුවර පුතාට එන එක සාමාන්‍ය දෙයක්. සහ දරුවෝ අපේ ලාංකීය සංස්කෘතිය ඇතුලේ තාත්තලා වගේ අඳින්න කන්න බොන්න ඒ රටාවලට පුරුදු වෙනවා. ඉතින් ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි අපි ඒක දේශපාලනය ඇතුලේ තාත්තලාගේ උරුමය කියලා එහෙම දේශපාලන උරුමයක් හොයන් ගියපු කෙනෙක් නෙවෙයි මම. ඊට වඩා වෙනස් දේශපාලනයක් කරන්න උත්සාහ කරන කෙනෙක් තමයි මම. ඉතින් කන්නාඩි දෙක මේ රැවුලේ ඉතින් මේ තියෙන ස්පෙනීම් තත්ත්වයන් මේ තියෙන දේවල් එක්ක අපි ඇඳින පළඳින විදිහත් එක්ක තාත්තලා වගේ ඉතින් පරම්පරාවෙන් එන මුහුණුවරනේ. ඉතින් ඒකට වඩා මම හිතනවා අපේ මතවාද ගැන ජනතාව ඇහුම්කන් දෙනවා නම් මම ගොඩක් කැමතියි. අපේ අදහස් ගැන ඇහුම්කන් දෙනවා නම් ගොඩක් කැමතියි. ඉතින් ඒකෙදිත් මම කියනවා අපි උත්සාහ කරන්නේ මේ සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ ක්‍රමයේ ඇතුලේ තවත් පක්ෂයක් නිර්මාණය කරන්න නෙවෙයි. මොකද අපි දන්නවා ලංකාවේ නිදහස ගන්නකොට 48 ප්‍රධාන වශයෙන්ම ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙකක් බිහි වෙනවා. එකක් තමයි සූරියමල් ව්‍යාපාරය හරහා මේ සම සමාජ පක්ෂය වාමාංශික පක්ෂයක් තමයි ලංකාවේ මුලින්ම බිහි වෙන්නේ. හැබැයි ලංකාවේ මුලින් බලය ගන්නේ දක්ෂිණාංශික පක්ෂයක් ජාතික සංගමය හරහා ආපු එක්සත් ජාතික පක්ෂය. අපි එතනින් මෙහා මේ දක්වා ආපු සීලුම් පක්ෂ ගත්තොත් මේ සීලුම් පක්ෂ එක්ක මේ පක්ෂ කඩාගෙන හදපු පක්ෂ එහෙම නැත්නම් මේ පක්ෂ එකතු වෙලා හදපු සන්දාන ඇතුලේ බිහි වෙච්ච පක්ෂ. අපි විශ්වාස කරනවා දැන් ලංකාවට ඕනේ තවත් පක්ෂයක් නෙවෙයි තවත් පුද්ගලෙක් ඇවිල්ලා උවින්දු විජේවීර රෝහණ විජේවීර මහත්තයාගේ පුතා ඔහු තව පක්ෂයක් හදනවා. ඒක නෙවෙයි අපිට අවශ්‍ය. අපිට අවශ්‍යයි අපිට 74ක් තිස්සේ නිර්මාණය කරගන්න බැරි වෙච්ච ජාතික මිනිහා නිර්මාණය කරන ජාතික ප්‍රතිපත්තිය නිර්මාණය කරන ජාතික වැඩපිළිවෙලක් නිර්මාණය කරන සමාජ දේශපාලන ව්‍යාපාරයක්. එන්නේ ව්‍යාපාරය තමයි අපි නිර්මාණය කරමින් ඉන්නේ.
අපි සාකච්ඡාව ආරම්භ කරොත් ඔබතුමා කියන විදිහට ඒ ජාතික පුද්ගලයා නිර්මාණය කිරීම පිළිබඳවයි අද දවසේදී අපි කතා කරන්නේ. කෙලින්ම මම ඔබත් එක්ක සාකච්ඡාවට මම තීරණවත් ඔබතුමාගේ ඉතිහාසය කතා කිරීම ඔබතුමාගේ ඉතිහාසය පිළිබඳව රටේ ජනතාව දන්නවා. ඒ නිසා කෙලින්ම ඔබත් එක්ක මම කතාවට අවතීර්ණ වුණොත් අපේ රටේ ජනතාව පහුගිය කාල සීමාව ඇතුලේ අපේ රටේ ජනතාව සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලුවා. අපේ රටේ ජනතාව ඉල්ලුවා වෙනසක් ඉල්ලුවා. ප්‍රශ්නේ තමයි දීර්ඝ කාලයක් තිස්සේ අපේ රටේ දේශපාලන යම්කිසි ගමන් මාර්ගයක ඇවිල්ලා එක්තරා තැනකදී නැවතිලා ඒ තැනදී අපේ රටේ ජනතාව වෙනසක් ඉල්ලන්නට පටන් ගත්තා. මොකක්ද හේතුව? මං හිතන්නේ අපි මේ අද මේ මොහොතේ ලංකාවේ තියෙන ආර්ථික සමාජ දේශපාලන අර්බුදය පටන් ගන්න මේ මොහොතේ නෙවෙයි. මේ කොරෝනා ප්‍රශ්නේ හින්දා නෙවෙයි. කොරෝනා ප්‍රශ්නේ හින්දා උනේ මේ තියෙන සමාජ දේශපාලන ප්‍රශ්නය වැඩිවීම. මේක වැඩි වෙලා ඒක පුපුරා යෑමක් තමයි වුණේ. හැබැයි මේ සමාජ දේශපාලන ප්‍රශ්නය ආරම්භ වෙන්නෙම අවුරුදු 74කට කලින් ලංකාව නිදහස ගත්ත වෙලාවේ අපිට බැරි වුණා ජාතික ප්‍රතිපත්තියක් හදන්න. අදටත් බලන්නකෝ ලංකාවේ විවිධ පක්ෂ පාලන බලයට ඇවිල්ලා ඒගොල්ලෝ හැමෝම උත්සාහ කරන්නේ මේ පක්ෂ වෙනුවෙන් තමන්ගේ නායක වෙනුවෙන් වැඩපිළිවෙලක් නිර්මාණය කරන්න. රට වෙනුවෙන්, රටේ ජනතාව වෙනුවෙන්, විවිධ සියලුම ජාතීන් වෙනුවෙන්, සියලුම ආගම්, සියලුම සංස්කෘති, සියලුම මිනිසුන් වෙනුවෙන් ජාතික වැඩපිළිවෙලක් කෝ අවුරුදු 74ක් අපි ඇවිල්ලා. හැබැයි අපිට බැරි වෙනවා ජාතික වැඩපිළිවෙලක් නිර්මාණය කරන්න. ඒතකොට මේ පක්ෂ දේශපාලනයක් ඇතුලේ අපි විශ්වාස කරනවා තව දුරටත් මේ ගමන අපිට යන්න බෑ. මේ ආර්ථික අර්බුදයෙන් අපි ගොඩ එන්න නම්, මේ සමාජ අර්බුදයෙන් අපි ගොඩ එන්න නම්, මේ දේශපාලන අර්බුදයෙන් ගොඩ එන්න නම්, මේ සමාජ හරපද්ධතියින් බිඳ වැටිලා අද අරාජිකත්වයට යන රට ගෝලීය දේශපාලනය ඇතුලේ අපි අනාථය බවට පත් වෙලා. ලෝකේ රටවල් කියන ගහන පදයට නටන් වෙලා අපිට ස්වෛරීභාවයක් තියනවද මේ රටට? ආර්ථික නිදහසක් තියනවද? සමෘද්ධිමත් දේශයක් කරා යාවි කියලා ජනතාවට විශ්වාසයක් තියනවද මේ රට? මේ සියල්ලටම ප්‍රධාන හේතුව තමයි අවුරුදු 74කට කලින් අපි නිදහස අරගෙන අපිට බැරුණා ජාතික ප්‍රතිපත්තියක් හදන්න. ජාතික ප්‍රතිපත්තියක් නැති තැන ජාතික වැඩපිළිවෙලක් නැහැ. ජාතික වැඩපිළිවෙලක් නැති තැන ශ්‍රී ලාංකික ජාතියට අනුගත වෙච්ච ජාතික මිනිහෙක් හදලා නැහැ අපි. ඒතර වින්දු ජීවිත මහත්මයා ඔබතුමාගේ පිළිතුර ඇතුලේ මට හරියටම උකහාගෙන පැහැදිලි කරන්නට පුළුවන්ද අපේ රට ආපු ගමන් මාර්ගයේ ඇතුලේ අපිට වැරදුනේ අපි අනුගමනය කරපු දේශපාලනික ප්‍රතිපත්තියක්ද එහෙමත් නැත්නම් ආර්ථික ප්‍රතිපත්තියක්ද සමාජීය ප්‍රතිපත්තියක්ද කොතනද වැරදුනේ අපිට? මං එකයි කිව්වේ අර අපි පටන් ගන්න තැනම සියල්ලම වරද්ද ගත්තා. ඒතකොට ඒක ඇතුලේ අපි ගත්තොත් මේ සියල්ල එකට ගැට ගැහිලා තියෙන්නේ. සමාජ දේශපාලන ආර්ථික කියන කාරණා සියල්ල එකට ගැට ගැහිලා තියෙනවා. ඒකට ප්‍රධාන වශයෙන්ම මේ රට යටත් විත්‍යක් වෙලා නිදහස ගන්නකොට අපිට අවශ්‍යයි නිවැරදි දේශපාලන දැක්ම. ඒක ඇතුලේ තමයි සියලුම ආර්ථික කටයුතු, සමාජ කටයුතු, අධ්‍යාපන, තාක්ෂණ මේ සියල්ල නිර්මාණය. ඒතකොට අපි නිදහස අරගෙන සැබෑ නිවැරදි දේශපාලන ගමනකට පිළිඹු එළිඹුනේ නැහැ. ඒක හොඳම දෙයක් තමයි අපි දකින දෙයක් තමයි අපිට 48 නිදහස හම්බුණාට ඒ අපිට හම්බුනේ සැබෑ නිදහසක්ද කියන ප්‍රශ්නේ තියෙනවා. මොකද 71 අරගල කරාම තමයි රටේ ජනතාව දන්නේ 72 වෙනකම්ම මේ රට අර්ධ නිදහසක් ලැබු රටක් කියලා. මොකද 71 අරගල කරපු අරගලකරුවන්ට නඩු දාන්නේ. එතකොට රටේ ප්‍රධාන බලය මෙහෙම සිරිමාව මැතිනිය. සිරිමාව මැතිනිය හෝ ලංකා ආණ්ඩුවට විරුද්ධව කැල්ල ගැහුවයි කියලා නෙවෙයි 71 අරගලකරුවන් නඩු දාන්නේ. මහරජිනගේ ආණ්ඩුව සහ මහරජිනට විරුද්ධව කැරලි ගැහුවා කියලා තමයි දන්නේ. එතකොට තමයි අපි ඇස්සැරලා බලද්දි දන්නේ මේක තාම නිදහසක් ලැබුණේ නැහැ. මේ දේශපාලන වශයෙන් අපි කොතනද හිටියේ? ඉන්දියාව 47 නිදහස අරගෙන 48 වෙද්දි මේක ස්වාධීන රාජ්‍යයක් බවට පත් කරගත්තා. බොම්බායට රටේ අයිනට ගිහිල්ලා තිබ්බ අගනුවර ආපහු ඒගොල්ලෝ දිල්ලියට ගෙනාවා. අර චෙන්නයි කියලා නම් වෙනස් කරලා තිබ්බ නම් ටික ආපහු Tamanට ඕන විදිහට දාගත්තා. හැබැයි අපි මම ඒක හැමදාම කියන්නේ නිදහස ගන්න සටන් කරපු වීරයෝ ඉන්න රටේ කැප්පිටි පොල් අර්ගලයක් කරා, පුරන්නප්පුල අර්ගලයක් කරා, කුඩාපොළ හැමදෙරට වෙඩි දීලා මරලා දැම්මා. එහෙම කළා ඌව වෙල්ලස්ස ගිනි තියලා මේ රට විනාශ කරපු සුද්දෝ ඉන්නකොට නිදහස අරගෙන අපි 48 නිදහස සමරන්න මේ එහා පැත්තේ ටොරින්ටන් චතුරස්‍රයක් හැදුවා. හදලා ටොරින්ටන් කියලා නම දැම්මා. නිදහස ගත්ත තැන නිදහස සමරන්න හදපු චතුරස්‍රේ නම් කරන්නේ නිදහස උදුරගෙන රට ගිනි තිබු මිනිහාගේ නමින්, ටොරින්ටන්ගේ නමින්. ටොරින්ටන් සාමිව ලංකාවෙන් සුද්ද මෙලවනවා. ඔබ දන්නත් කුඩාපොළ හාමුදුරන්ට වෙඩි තිබ්බට පස්සේ එංගලන්ත රජය ඔහුට විරුද්ධව පැමිණිල්ලක් විභාග කළා. ඌව නැවත කැඳවනවා. බලෙන් ඌව ඉවත් කරනවා දූරෙන්. එහෙම මිනිහෙක්ගේ නමින් තමයි අපි නිදහස් චතුරස්‍රේ නම් කළේ. එහෙව් ජාතිය ගිරනම තමයි අද මේ අපි භුක්ති විඳින්නේ. මම මේ කියාගෙන ආවේ වරදුනේ එක තැනක් නෙවෙයි. මේ සියල්ලම වරද්ද ගත්තා. ඒතකොට අපිට හරි සැලැස්මක් තිබුණේ. සැලැස්මක් තිබ්බ නැත්නම් තමයි දේශපාලන සැලැස්මක් නැහැ. ඒක ඇතුලේ තමයි ආර්ථික සමාජ මේ සියලුම කාරණා ටික තියෙන්නේ. ඒතකොට ඒක ඇතුලේ අපි විවිධ පාලකයෝ ආවා. මම නම් වශයෙන් කියන්න ඕනේ විවිධ ආණ්ඩු ආවේ. හැමෝම ජාතික වැඩපිළිවෙල කරන වැඩ කරේ. හැමෝම වැඩ කරේ තමන්ගේ ප්‍රතිපත්තිය. A කියන පුද්ගලයාගේ දැක්ම, B කියන පුද්ගලයාගේ චින්තනය, C කියන පුද්ගලයාගේ සෞභාග්‍ය, D කියන පුද්ගලයාගේ අනාගතය.
එහෙම තමයි අපි මේ ඉතිහාසයේම දේශපාලන චලන. කොලාංකී චින්තනයක්, කොලාංකී දැක්මක්, කොලාංකී වැඩපිළිවෙල. ඒතකොට ඒක නැත්නම් අපි දන්නවා ලංකාවේ මේ තියෙන ආර්ථික පරිහානියට ප්‍රධාන හේතුවක් අපි දකින්නේ 77 විවෘත ආර්ථිකය. ආර්ථිකය විවෘත වෙන්න ඕනේ. ලෝකෙත් එක්ක ගැට ගැහෙන්න ඕනේ. ජාත්‍යන්තරෙත් එක්ක සම්බන්ධතාවක් තියන්න. හැබැයි අපි කිසිම සැලසුමක් නැතුව එක රැයින් මේක විවෘත කරා. ඒ වගේම වැඩක් මේ ආණ්ඩු කාලෙත් කරා. කෘෂි ප්‍රතිපත්තිය, ජාතික කෘෂි ප්‍රතිපත්තියක් නෑ මේ රටට. ඒක ඇතුලේ පාලකයෝ තීරණය කරන එක රැයින් කාබනික වගාවට යන්න. අද මොකද උනේ? අස්වැන්න වගාව මේ සියල්ල බිම් බැඳෙන තත්ත්වයට පත් වුණා. ඒකයි අපි මේ කියන්නේ. මේ එක තැනක ඇතිවෙච්ච ප්‍රශ්න නෙමෙයි තැන් තැන් ගණනාවකදී තියෙන. හැබැයි මේ සියල්ල ඇති වෙන්න ප්‍රධානම හේතුව තමයි රටට ජාතික චින්තනයක් දැක්මක් නැතිකම. එතකොට ඒක ඇතුලේ අපි විශ්වාස කරනවා දේශපාලන වශයෙන් කඩා වැටෙනකොට අනිත් සියලුම පද්ධතීන් බිඳ වැටෙනවා. ඒක ආර්ථික වශයෙන් බිඳ වැටෙනවා. සමාජීය වශයෙන් සංස්කෘතික හරපද්ධතීන් අධ්‍යාපනය සෞඛ්‍ය මේ සියල්ල එකපාර කඩන් වැටෙනවා. මොකද මේ හරි සමාජය අපි නිර්මාණය කරන්නේ නැහැ. මොකද අපිට දැක්මක් නැතුව යන ජාතියක් මේක. ඔබ පිළිතුරත් එක අපිට පැහැදිලි වුණා යම් කිසි තැනක ඉතිහාසයේ ඉඳන් අපි හරි ඍජුව හිටියනම් අපි කෙලින්ම අපේ ප්‍රතිපත්තියක් අනුගමනය කරා නම් අපිට මේ වින්නැහි වෙන්නේ නැහැ කියන තැනට ඔබ සාකච්ඡාව අරගෙන යනවා. එතකොට ප්‍රශ්නේ තමයි ඔබ කියන කාරණෙත් එක මට එකඟ වෙන්නට පුළුවන් විදු විජේවීර මහත්මයා. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් අපිට නිදහස ලැබුණාට පස්සෙත් අපි දකිනවා අපිට සම්පූර්ණ තත්ත්ව නිදහසක් ලැබෙන්නේ නැහැ. එංගලන්තය අපි යටත් කරගෙන හිටියේ. කිරුණොබසින අධිරාජ්‍ය කියලා එංගලන්තේ නම් කරේ. එතකොට අපිට සිද්ධ වෙනවා යම් කිසි කාල සීමාවක් වෙනකන් ජාත්‍යන්තරයත් එක්ක ගනුදෙනු කරන්න. ඒගොල්ලොත් එක්ක තියෙන හොඳ හිත අපිට තියාගන්නට සිද්ධ වෙනවා. එහෙම කාල සීමාවක් ඇතුළේ දැන් ඔබ කියන අපිට කෙලින් ඉන්න තිබ්බා ඒ රටවල් වලින් නමින් අපේ රට නම් කරන්න නැතුව ඉන්න තිබ්බා. අපිට ඒ වගේ ජාතික ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ප්‍රායෝගිකව කිරීමේ හැකියාවක් තිබුණාද? පැහැදිලිවම අපි මේ කියන්නේ ලෝකෙත් එක්ක තරහ කරන ඉන්දියාවට පුළුවන් නම් ඇයි අපිට බැරි? ඉන්දියාවට පුළුවන් නම් 47 නිදහස නම් 48 වෙනි ජාතික ප්‍රතිපත්තිය හදන්න. ගාන්ධිලාට, නේරුලාට, අලිජින්ලාට, අම්බේඩ්කර්ලා මේ ඉන්න ඔක්කොටම එකතු වෙලා වාමාංශික, දක්ෂිණාංශික, මැදහත්, ආගමිකවාදී, ජාතිකවාදී, ජාතිවාදී මේ ඉන්න ඔක්කොම එකතු වෙන මගේ රටට භාරතයේ එක ජාතික සැලැස්මක් හදාගන්න. ඉන්දියාවේ ප්‍රාන්ත 26ක් තියෙනවා, භාෂා 23ක් තියෙනවා, රාජ්‍ය භාෂා විතර 23ක් තියෙනවා. ඉන්දියාවේ රුපියල් 10 කොලයක් ගත්තොත් භාෂා 18කින් লীලා තියෙනවා රුපියල් 10යි කියලා. අපේ භාෂා 3න් লীලා තියෙන්නේ. ජාතීන් 4ක් 5ක් ඉන්නේ. ප්‍රධාන භාෂා 3යි තියෙන. ඉංග්‍රීසි භාෂාවත් ගත්තොත් ප්‍රධාන භාෂා 2ක් එක්ක ඉංග්‍රීසි භාෂාවයි 3යි. ඒක අපිට සාම එක්සේසත් කරගන්න එකතු කරගන්න බැරි වෙලා තියෙනවා. ඒතකොට අපි විශ්වාස කරන්නේ ජාත්‍යන්තරයත් එක්ක තියෙන ප්‍රශ්නයක් නෙවෙයි මේක. මේ රටේ අභ්‍යන්තරේ මේ නිදහස ගත්ත නායකයන්ගේ තියෙන දුර්වලකම්. එතකොට ඒක ඇතුළේ අපි විශ්වාස කරනවා අපි අදටත් විශ්වාස කරනවා ජාත්‍යන්තරයත් එක්ක අපි ගනුදෙනු කරන්න ඕනේ. ඉන්දියාවත් එක්ක අපි ගනුදෙනු කරන්න ඕනේ. චීනෙත් එක්ක ගනුදෙනු කරන්න ඕනේ. රුසියාව එක්ක, එංගලන්තෙත් එක්ක, ඇමරිකාව එක්ක අපි ගනුදෙනු කරන්න. මොකද මේ විශේෂයෙන්ම මේ ගෝලීකරණයට ලක් වෙච්ච ලෝකේ අපිට බෑ තනියෙන් ගමනක් යන්න. හැබැයි ඒ ඇතුළේ අපිට පුළුවන්කම තියෙන්න ඕනේ නොවැදි ජාතියක් හැටියට ස්වාධීනව කකුල් දෙකෙන් හිට ගන්න. ඒ හිට ගන්න නැත්තේ පාලකයන්ට අවශ්‍යයි මේ කොහේ හරි ලෝකෙ රටකට ගැට ගැහිලා තමන්ගේ බඩගොස්සරවාදී දේශපාලනය රැකගන්න. සැබෑ පාලනයක් තියෙන මිනිස්සු ටිකක් මේ රටේ බලය ගත්තා නම් උන්ට පුළුවන් මේ රට නගා හිටවන්න. ඒතකොට මම ඔබතුමාටත් කියන්නේ ඒක වෙන්න ඕනේ. අර ජාත්‍යන්තරයත් එක්ක අපි ගැටුම් දාගන්න එක නෙවෙයි. ජාත්‍යන්තරයත් එක්ක මේ ප්‍රශ්න ඇති කරගන්න එක නෙවෙයි. හැබැයි අපිට නිදහස ගත්ත තැනම තිබුණා උපක්‍රමශීලීව දැක්මක් තියෙන නායකයෙක් හිටියානම්. මම කියන්නේ ඒකයි අඩුම රටේ අනාගතය ගැන දැක්මක් තියෙන පාලකයෝ ටිකක් හිටියානම් ඔවුන් ඒකට අවශ්‍ය පදනම දානවා. එහෙනම් ඔවුන් එක රැයින් මේක කරන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි අවුරුද්දක් දෙකක් ඇතුළත ඔවුන්ට පුළුවන්කම තියෙනවා මේක ස්වාධීන රාජ්‍ය අපි 72 මැයි මාසේ 22 වෙනකන් හිටියා. 72 මැයි මාසේ 22 වෙනකන් හිටියා ස්වාධීන රාජ්‍යයක් බවට පත් වෙන. ඉන්දියාවට පුළුවන් නම් ඒක පහුවෙනි අවුරුද්දෙම කරගන්න. අපි කියන්නේ අපිට එහෙනම් අවුරුද්දෙන් දෙකක් තුනක් අරගලයක් මතුවෙනකම් හිටියා. මේ සමාජයේ පුපුරා යනකම්ම හිටියා වුන් මේක නිදහස් රාජ්‍යයක් බවට පත් වෙනවා. ඔවුන් නොදැනුවත් හිටියේ නෑ. ඔවුන් දැනුවත්. හැන්දෙන් ගෑරප්පෙන් කිරිබත් කාපු මිනිස්සු. එතකොට වන පුංචි බාධා කිරීමක් කරන අවසර ලබා දෙන්න. අපි ඉතිහාසයේ කොහොම නමුත් අපිට යම් කිසි තැනක වැරදුනාය කියන තැන ඉඳලා අපි දැන් ඒ වැරද්ද ගැන කතා කරලා වැඩක් නැහැ. අපි වර්තමානයේ මෙතන ඉඳන් අපි අනාගතය නිර්මාණය කරගත්තොත් යහපත් නේද කියන තැනට අවිල්ල මම සාකච්ඡාව අරගෙන ආවොත් දැන් මට පිළිතුරු දෙන්න. අපේ රට දැන් ලංකාව වර්තමානයේ විදේශීය රටවල් එක්ක ගනුදෙනු කරන ආකාරය පිළිබඳව ඔබ කොහොමද දකින්නේ? මෑත කාලීනවම ගේන්න පුළුවන් උදාහරණයක් චීන නෞකාව ශ්‍රී ලංකාවට එන්නට අවසර ලබා දීලා තියෙනවා. ඔවුන් ලංකාවට ආවොත් එක්තරාන්තයකින් ඉන්දියාව අපිත් එක්ක උරණ වෙනවා, ඇමරිකාව අපිත් එක්ක උරණ වෙනවා. අපි ඔවුන්ට එන්නට එපා කිව්වොත් චීනය අපිත් එක්ක උරණ වෙනවා. අපි ලෝක දේශපාලනය ඇතුලේ ලංකා සිටියේ මේ විවිධ රටවල් වල ඉත්තෙක් බවට පත් වෙලා කියලා හිතනවා. අපිට මේ තියෙන තත්ත්වය දකිද්දි මේක ඔබ කොහොමද දකින්නේ? ඉත්තෙක්ට වඩා දේශපාලනේ අනාථෙක් කරලා තියෙන මේ ලංකාව. එතකොට පැහැදිලිවම මම අර කලින් කිව්වා වගේ අපි ජාතික දේශපාලනයේ ගමනක් ආපු නැති හින්දා අද අපි ලෝකෙන් හිඟා කාලා ජීවත් වෙන රටක් බවට පත් කරලා තියෙනවා. අපි ඉන්දියාවටත් ණයයි. අපි ඇමරිකාවටත් ණයයි. අපි යුරෝපයටත් ණයයි. අපි ලෝක බැංකුවටත් ණයයි. අපි චීනෙටත් ණයයි. ඒ විතරක් නෙවෙයි අපි බංග්ලාදේශයටත් ණයයි.
ලෝකෙම ණයට හිඟා කාලා ජීවත් වෙන රටක් බවට පත් කරලා තියෙනවා. එහෙම රටක දැන් අපිට වෙලා තියෙන ලෝක දේශපාලනයේ අනාථයෙක් වෙලා ඉත්තෙක් බවට පත් වෙන දැනට මම හිතන්නේ ඉත්තෙක් වුණත් එක පැත්තක් ගන්නවා. දැන් එක පැත්තක්වත් ගන්න බැරි තැනට මේ රට පත් කරලා තියෙනවා. ඉතින් ඊටාම කනගාටුදායක තත්ත්වයක්. රටේ අනාගතයේ පැත්තෙන් ගත්තාම ඊටාම ශෝකජනකයි මේ තියෙන තත්ත්වය. පැහැදිලිවම අපි විශ්වාස කරනවා ඔබතුමාලා කලින් කිව්වා වගේ අපි ඉන්දියාව කියන එකවත් ඇමරිකාව කියන එකවත් චීන කියන එකවත් නෙවෙයි කරන්න ඕනේ. අපි කරන්න ඕනේ අපි ලංකාවට වඩාත්ම ගැළපෙන සහ අපිට වඩාත් යහපත් අනාගතයක් නිර්මාණය කරගන්න පුළුවන් දේ. ඒතකොට මම අර ඔබතුමා කලින් කියපු එකක් තියෙනවා. අපි දැන් කරන්නේ ඉතිහාසෙට බැන බැන ඉන්න එක නෙවෙයි. ඉතිහාසෙට බැන්නයි කියලා මේ රට කොතනකවත් ගොඩනගන්නේ නැහැ. ඒකයි අපෙන් ඔබට අපි විවේචන නෙවෙයි ගේන්නේ. අපි ගේන්නේ සැලසුම් සහ වැඩ. මෙන්න මේක අපේ රටේ ජනතාව හරියට තේරුම් ගන්න ඕනේ. මේ රටට ඕනේ තවත් විවේචනවත් බැන අඩ ගැනීමවත් ගහ ගැනීමවත් නෙවෙයි මේ රටට ඕනේ දැන් වැඩ පිළිවෙලක්. වැඩ ඇතුලේ රට දියුණු කරන්න පුළුවන් සැලැස්මක් මිනිසුන්ට කතා කරන්න පුළුවන් නායකත්වයක්. ඒතර අපිත් විශ්වාස කරනවා දැන් අපි බැන බැන හිටියොත් මේ රට ගොඩ දාන්න බෑ. දැන් මේ ජාත්‍යන්තරේ ප්‍රශ්න ගත්තොත් මේ මොහොතේ මං හිතන්නේ ලංකාවේ ඉන්න පාලකයන්ට මේකට හරි විසඳුමක් ගේන්න බෑ. කොන්ද කිලින්තියන් කතා කරන්න පුළුවන් නායකයෙක් මේ මොහොතේ මේ රටේ නැහැ. පාලන බලය මේ වුණා. එළි සමාජයේ ඉන්න ඕන තරම් මේ තාරුණ්‍ය ඇතුලේ ඕන තරම් ඉන්නවා මිනිස්සු මේක හරිමකට ගන්න පුළුවන්. හැබැයි මේ පාර්ලිමේන්තුව ඇතුලේ මේ 225 ඇතුලේ අර අපි කියනවනේ මේ මොනවද කෑව ඇටි කෙහෙල් කාපු උගුඩුවා වගේ බලන් ඉන්නවා කියලා. ඒ තැනට මේ රටේ පාලකයෝ පත් වෙලා තියෙන්නේ. මොකද ඒගොල්ලෝ එහෙනුත් ණය අරගෙන මෙහෙනුත් ණය අරගෙන දැන් චීන තත්ත්වය ගත්තත් හම්බන්තොට වරාය චීනට දීලා ඉවරයි. එතකොට දැන් ඒ වරාය භාගයකට වැඩිය ඒක හසුරවන්න ඒගොල්ලන්ට නීතිමය අයිතියක් අපි දීලා තියෙන්නේ. ඒ වගේම තමයි අපි ලෝකයේ අනිත් රටවල් නම් යුරෝපෙන් ඉන්දියාවේ කොච්චර ණය අරන් තියනවද? මේ රටේ තෙල් ටික පාලනය කරන්නේ කවුද? තෙල් වල 110ක් මං හිතන්නේ මම නිවැරදි නම් ඉන්දියාවේ IOC එක පාලනය කරන්නේ. මේ රටේ බලශක්තිය පාලනය කරන්නේ ඔවුන්. මේ රටේ අනාගත ආර්ථිකයේ මර්මස්ථාන පාලනය කරන්නේ ඔවුන්. මේ රටට දෙන ණය මුදල් වලින් මේ රට කොච්චර දුරට ඉදිරියට ගමන් කරනවද? ණය කියන්නේ අපේ තෙල් ටික කියන්නේ ප්‍රවාහනය. ඊට පස්සේ ණය කියන්නේ අපේ බෙහෙත් ටික කියන්නේ මේ රටේ සෞඛ්‍යය. ණය කියන්නේ මේ රටේ අධ්‍යාපනයට වියදම් කරන්න තියෙන පොත්පත් ටික සහ පාසල් ටික නඩත්තු කරන්නේ ඒ ගුරුවරුන්ට දෙන රාජ්‍යාංශයේ රැකියාව වලට දෙන මුදල් ටික. ඒතකොට මේ ණය දෙන්නේ ඔවුන්. ඒතකොට මේවා අපි හිතුවට අපේ කියලා අපි නෙමෙයි පාලනය කරන්නේ. ඔවුන් මේවා පාලනය කරන්නේ. කනබොන දේවල් මේ රටේ තියෙන ප්‍රධානම වෙළඳ ආයතන සියල්ලම ගත්තාම මේ රට කනබොන දේවල් ගේන සියලුම දේවල් පාලනය කරන්නේ ඔවුන්. ඒතකොට එහෙම පාලනය කරන තැනක අපිට පුළුවන් ද කියන්නේ නෑ අපිට ඕන විදිහට ජීවත් වෙනයි කියලා. එහෙම කියන්න බෑ. ඒකයි මම කිව්වේ ලෝක දේශපාලනයේ අනාගතයේ තැනට පත් කරලා තියෙන්නේ. මේකෙන් එළියට එන්න දැන් අපි චීනයට ගහන එකවත් ඇමරිකාවට ගහන එකවත් එංගලන්තයට ගහන එකවත් රුසියාවට ගහන එකවත් නෙවෙයි කරන්න ඕනේ. පළවෙනි දේ තමයි අපි රටේ අභ්‍යන්තරය ජනතාව දැන් මේක තේරුම් අරගෙන ජාතික වැඩපිළිවෙලක් ගමනක් ඇතුළේ රටේ ආර්ථිකය ශක්තිමත් කරගන්න ඕනේ. ඒක ඇතුළේ අපි කකුල් දෙකෙන් හිට ගන්න ඕනේ. ඒ හිටගෙන අපේ ශක්තිය අත්පත් කරගත්තොත් විතරයි අපිට පුළුවන් වෙන්නේ බය නැතුව කියන්න නෑ මෙන්න මේකයි වෙන්න ඕනේ කියලා ජාත්‍යන්තරයට කියන්න. හැබැයි එහෙම තැනකට මේ රට පත් කළා නෑ මේ පාලකයෝ. එහෙනම් දැම්මට ඔබතුමාගෙන් අහන්න ඕනේ කොහොමද අපි මේ විදිහට කකුල් දෙකෙන් හිටගන්නේ අපිට ආර්ථික ප්‍රතිපත්තියක් හදන්නට පුළුවන්ද අපිට අන්තර්ජාතික මට්ටමේ සම්බන්ධතාව ඔබතුමා කියන විදිහට ගොඩනගා ගන්නට පුළුවන්ද කියන ප්‍රශ්න මට එකින් එක ඔබතුමාගෙන් අහන්නට ඕනි. නමුත් ඊට පෙර ආතුව මට කියන්න මොකද්ද දෙවන පරපුර කියන්නේ මේක ලංකාවේ තවත් එක දේශපාලන පක්ෂයක්ද? පැහැදිලිවම අපි කිසිම බලාපොරොත්තුවක් නෑ මේ අවුරුදු 74ක ආපු සාම්ප්‍රදායික දේශපාලනයේ ඇතුලේ දේශපාලනය කරන්න. වර්තමානයේ මේක දේශපාලන පක්ෂයක්ද කොහොමද මේක ක්‍රියාත්මක වෙන්නේ? නැහැ. මේක දේශපාලන ව්‍යාපාරයක් විදිහට අපි නිර්මාණය කරලා තියෙන්නේ. මම හිතන්නේ පක්ෂයක් කියන එකක් නිර්මාණය කරන්න යම් කාලයක් යනවා ලංකාවේ නීති රාමුව ඇතුළතදී අපි උත්සාහ කරනවා මේ රටේ බිහි කරන්න ජාතික ව්‍යාපාරයක්. මේ රට ඕනේ නිල් රතු කොළ කියන පක්ෂ වල බෙදලා ඉන්නේ. මම ඔබතුමා උත්තර දෙනවා නම් මේ වචනෙන්ම කියන්න මේ සමාජ මාධ්‍ය දාලන ටොයියෝ බයියෝ ජෙප්පෝ කියලා බෙදලා ඉන්නේ. ඒතර අපි මම හිතන්නේ අවුරුදු දැන් 3-4-5කට කලින්ම මේ සමාජය ආමන්ත්‍රණ කිව්වේ අපිට ටොයියෝ බයියෝ ජෙප්පෝ නැහැ. මේ රටේ පුරවැසියෝ අපිට ඉන්නේ. උඩ ඉන්න පාලකයෝ ඔය කියපු හැමෝන්ගේ උඩ ඉන්න පාලකයෝ හරි යාළුවෝ. එකට දේශපාලනය කරන්නේ. අවුරුදු 20කට වැඩි පාර්ලිමේන්තුවේ ඉඳලා ඇති මේයින් සියලුම පක්ෂවල නායකයෝ හෙට ජනාධිපතිවරණයක් තිබ්බොත් ඔබෙන් ඡන්දය ඉල්ලන් එන ඒ දේශපාලන පක්ෂවල නායකත්වයේ දිහා බලන අවුරුදු 20කට වැඩි 15කට 20කට වැඩි දේශපාලන නායකයෙක් හෝ පක්ෂයක් වශයෙන් වුන් පාර්ලිමේන්තුව නියෝජනය කරලා තිනවා මේ ප්‍රශ්නේ ඇති කරපු. ඇමතිකම් දරලා තිනවා. මට පේනවා ඇමතිකම් දරපු නැති කෙනෙක් මැති ඇමතිකම් ඇතුලේ ජනාධිපති අගමැතිවරු ඔවුන්ගේ පක්ෂ වලින් පත් වෙලා තිනවා. ඔවුන්ගේ පක්ෂ ජාතික දේශපාලනයේ ආණ්ඩු නිර්මාණය කරන තැන්වල කොටස්කාරයෝ බවට පත් වෙලා ඇති. හැබැයි රට එකම තැන පල් වෙනවා. ඇයි මේ පක්ෂ දේශපාලනය ඇතුළේ මේ තියෙන සාම්ප්‍රදායික දේශපාලනය ඇතුළේ උවින්දු විජේවීර කියන චරිතය ඇවිල්ලා දේශපාලන පක්ෂයක් හදන් ගියාට රට හදන්න බෑ. උවින්දු විජේවීර හෙට ඇවිල්ලා රටේ මුල් පුටු ඉඳ ගත්ත රට හදන්න බෑ. ඒක අවංකව කියන්න ඕනේ. මේ රට අවශ්‍යයි චින්තනමය පෙරලියක්. හිතන පදන විදිහේ වෙනසක් ක්‍රම වෙනසක් හොයනම් කවුරුත් කියන්නේ මොකද්ද සිස්ටම් චේන්ජ් එක කියලා. දැන් අපි මේ හිටපු පාලකයා කලින් හිටපු පාලකයා වෙලවන්න සිස්ටම් චේන්ජ් එකක් වෙනුවෙන් පෙළ ගැහුණා. අන්තිමට මොකද උනේ? ඒගොල්ලෝගේ සිස්ටම් එකේ කෙනෙක් ඇවිල්ලා ඡන්දවත් නැති ජනාධිපතිනියක් ඇවිල්ලා පත් වුණා. සිස්ටම් එක චේන්ජ් වුණාද? ක්‍රම වෙනසක් ආවද? අපි බලාපොරොත්තු වෙනසට ගියාද? නැහැ. ඇයි ගියේ නැත්තේ? මේ පක්ෂ සියල්ල මොකද ඒ අරගලයේ ඇතුළේ හිටිය පක්ෂ. අරගලයේ පුරවැසි අරගලයක් හැටියට මතු වුණා.
ජනතාව අවංකව මේකට එකතු වුණා. අපිත් මේකට ගියා පුරවැසිය හැටියට. හැබැයි ඒක අවසානයේදී පහළ මට්ටමින් යම් පක්ෂ ටිකක් ඒක දැහැගත්තා. ඒගොල්ලෝ දැහැගෙන මේ මතය වෙනස් කරලා ඒගොල්ලන්ට ඕන කෙනෙක් උඩින් පත් කරගත්තා. අර බඩුත් හාමුදුරුවන්ගේ හොරුත් හාමුදුරුවන් නඩුත් හාමුදුරුවන්ගේ තැනකට මේ රට පත් වෙනවා. අපි විශ්වාස කරනවා දෙවනි පරපුර එහෙම පක්ෂයක් අදලා ගියොත් වෙන්නේ ඔව් විඳු විජේවීර පාර්ලිමේන්තුවේ ආවි විඳු විජේවීර කොහේ හරි පුටුවකට ආවි විඳු විජේවීරට වාහනයක් හම්බේවි ගියක් හම්බේවි අවශ්‍ය පහසුකම් ටික අපිට විඳින්න පුළුවන්. හැබැයි රටේ ජනතාව ආපහු පරණ සුපුරුත් යන දැන් මේ දේශපාලනය අවසන් කරන්න ඕනේ. ඒක අවසන් කරන පරම්පරාව වෙන්නත් ඕනේ අපි. අර මම හිතන්නේ Facebook එකේ ලස්සන කතාවද හීන මැරිච්ච අවසන් පරම්පරාව අපි වෙමු කියලා. ඒතර ඒක අපිට කරන්න පුළුවන් වෙන්නේ තව පක්ෂයක් හදලා නෙවෙයි. අපේ හීන ජයග්‍රහණ කරන්න අපිට අවශ්‍යයි පුළුල් සමාජ ව්‍යාපාරයක්. ජාතික ව්‍යාපාරයක් අවශ්‍යයි. ජාතික ව්‍යාපාරයක් ඇතුලේ මේක අර අලුතින් පස නැවුම් පස පෙරලනවා කියලා අපි කියන්නේ. මේක පස පෙරලන්න ඕනේ. හැබැයි ඒක ප්‍රජාතන්ත්‍රවාදීව අපිට කරන්න පුළුවන්. මේ පස පෙරලලා තමයි අලුත් බීජේ වගා කරන්න ඕනේ. එහෙම නැතු මේ තියෙන වල් වැදිච්ච මේ කුඹුරටම මේක දැම්මොත් මේ බීජේ බැලවෙන්නේ නැහැ. පුංචි බාධා කිරීමක් කරන්න පස පෙරලනවා කියද්දි සිස්ටම් එක වෙනස් කරනවා කියද්දි අපේ රටේ ජනතාවට හිතන්නේ අපි දැන් පාරට එන්නට ඕනි දඬු මුගුරු පොළු අරගෙන පාරට ඇවිල්ලා ව්‍යවස්ථාදායකයෙ එලවන්න ඕනි විධායකයෙ කුඩු කරන්න ඕනි නීති ඉරන්න ඕනි මේ වගේ සංකල්පයක් පහුගිය කාලේ අපේ රටේ ජනතාවගේ තිබ්බේ. නමුත් වැලි කැටයක්වත් අතට ගන්න නැතුව ප්‍රජාතන්ත්‍රවාදීව සිස්ටම් එකක් පෙරලන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව කතා කරමු විරාමයෙන් අනතුරුව. ඔබ නැවත ටොක් 24 සජීවී වැඩසටහන සමගින් විරාමයෙන් අනතුරුව අපි විරාමයට යද්දි කතා කරමින් හිටියේ ඔබ කිව්වා පස පෙරලන්නට ඕනි අපේ රටේ ජනතාව ඉල්ලන සිස්ටම් වෙනස සිස්ටම් චේන්ජ් එක රටේ ජනතාවට දෙන්නට ඕනි කියලා. ඇත්තටම මේක කරන්නේ කොහොමද? දැන් සිස්ටම් චේන්ජ් එකක් කිව්වාම විරාමයට යද්දි අපි කතා කරා වගේ අපේ රටේ ජනතාව හිතන්නට පුළුවන් හෙට දවසේ පාරට එන්නට ඕනි ආය අරගල කරන්නට ඕනි ආය කඩවල් වලට ගිනි තියන්නට ඕනි ආය මැති අමතිවරුන්ගේ ගෙවල් වලට ගිනි තියන්නට ඕනි මේක සම්පූර්ණයෙන්ම වෙනස් කරන්නට ඕනි කියන පිළිබඳව ඒ මතය අපේ රටේ ජනතාවට යන්නට පුළුවන්. මොකද පහුගිය කාල සීමාව පුරාවටම අපි දැක්කේ වගේ බිහිසුණුකාරී විප්ලව. ඔබ සඳහන් කරන්නේ කොයි වගේ විප්ලවයක් ගැනද මේ? මම විශ්වාස කරනවා ප්‍රචණ්ඩත්වයෙන් තොර වෙනසක් අපි ප්‍රාර්ථනා කරන්න කියන තැන. මේ සියල්ල ප්‍රජාතන්ත්‍රවාදය ඇතුලේ වෙන්න ඕනේ. එතකොට අපි දන්නවා දැන් ලෝකේ තියෙන්නේ 21 වන සියවසේ තොරතුරු තාක්ෂණ විප්ලවයත් එක්ක බිහි වෙච්ච සමාජයක්. ඒතොර ඒක ඇතුලේ තුවක්කු නෙවෙයි බලවත් ආයුධ. බෝම්බ නෙවෙයි බලවත් ආයුධ. ඒක ඇතුලේ Facebook එක තමයි බලවත් ආයුධය. ඒක ඇතුලේ ට්වීට් එක තමයි බලවත් ආයුධය. ඒක ඇතුලේ WhatsApp එක තමයි බලවත් ආයුධය. ඒතර අපේ පරම්පරාව කියන්නේ මේ තාක්ෂණයත් එක්ක හැදිච්ච මිනිස්සු. අපි ලෝක ඉතිහාසය ගත්තොත් විවිධ අරගල වෙලා තියෙනවා. ඒ අරගල වලට වටිනාකම් තියෙනවා. ඒ අරගල නවත්තන්න බෑ. චීනය ගත්තත්, රුසියාව ගත්තත්, එංගලන්තය ගත්තත්, අපි කියන ඇමරිකාව ගත්තත්, ප්‍රංශය ගත්තත් මේ සියලුම රටවල් විප්ලව කරලා, අරගල කරලා, පෙරලීන් කරලා, ලේ වගුරගෙන තමයි මේ රටවල් නිර්මාණය කරලා තියෙන්නේ. පළවෙනි විප්ලවය ප්‍රංශ විප්ලවය අපි දන්නවා දැන් පහුගිය ජූලි මාසයේ ඔවුන්ගේ සැමරුම තිබ්බේ. ඒතර රුසියාව ගත්තොත් විප්ලවය, චීන විප්ලවය, ඇමරිකානු නිදහස් සටනේදී බොස්ටන් වල ටී පාටි කියලා වෙනම අවස්ථාවක් තියෙනවා. සමරන දෙයක් තියෙනවා. බොස්ටන් ටී පාටි එකේදී ඇමරිකාවේ නිදහස එංගලන්තෙන් ඉල්ල සටන් කරපු සටන්කරුවෝ ප්‍රතිඅපනයනය කරන්න ගෙනල්ලා තිබ්බ තේ සියල්ලම නැව් ටික ගිනි තියලා තේ පෙට්ටි ටික මුදර දානවා. ලොකු ආර්ථික හානියක් කරනවා. ඒතර ප්‍රංශ විප්ලවය ඇතුලේ ලුයි රජවරුන්ගේ බෙලි ටික කපනවා. සාර් විප්ලවය ඇතුලේ රුසියාවේ සාර් රජතුමාගේ නායකත්වයෙන් පවුලම වෙඩි තියලා ඝාතනය කරනවා. චීන විප්ලවය ඇතුලේ මිනිස්සු මිලියන ගණනක් මිය යනවා. හැබැයි අද චීනේ ලෝකේ බලවත් තැනකින්. ඒතර මේ අරගල ගත්තොත් අපි ඉතිහාසයේ විවිධ තැන්වලදී විවිධ අරගල පැන නගිනවා. ඒ අරගල ඒ කාලයට අනුරූපව සිද්ධ වෙන්නේ. ඒතර අපි විශ්වාස කරනවා ඒ කාලේ තුවක්කු වලට බලයක් තිබ්බා. ඊට කලින් තිබ්බ අරගල ගල් කැට වලින් කරන්නේ නැති, මුගුරු වලින් අරගල කරන්නේ නැති, තුවක්කු වලින් අරගල කරන්නේ නැති. මොකද ඒ කාලේ බලවත්ම දේ ඒක. හැබැයි මේ අපි ඉන්න 21 වන සීවසේ තොරතුරු තාක්ෂණයේ බලවත්ම අවිය තවදුරටත් තුවක්කුව නෙවෙයි. ඊට ලොකු බලවත් අවියක් මේ මාධ්‍ය ඇතුලේ නිර්මාණය වෙලා තිනවා. සමාජ මාධ්‍ය ඇතුලේ නිර්මාණය වෙලා තිනවා. අපි ඒ තොරතුරු තාක්ෂණයට සන්නද්ධ වෙච්ච මිනිස්සු. ඒතර අපි විශ්වාස කරනවා මේ අරගලයේ සිද්ධ කරන්න පුළුවන් වෙන්නේ මේ කියන තාක්ෂණයත් එක්ක. මම හිතනවා මේ පහුගිය කාලේ ඇතිවෙච්ච ප්‍රශ්න වලට ප්‍රධාන වශයෙන්ම මම හිතන්නේ සමාජ බිම හදන්න මේ මාධ්‍ය මේ ආයතන දායක වුණා. නමුත් යම් දේශපාලන පක්ෂෝ ව්‍යාපාර ගණනාවක් මේක වෙනත් තැනකට ඇදගෙන යන්න උත්සාහ කරනවා. මම හිතනවා මේ මේ අරගලයට ආපු බහුතරයක් තරුණයන් තිබේ මේ ක්‍රම වෙනසක්. උන්ට මම හිතන්නේ නැහැ තිබ්බයි කියලා මේ ගෙවල් ගිනි තියන්න මේ බස් ගිනි තියන්න අදහසක් ඒ තරුණයන් අදටත් අපි විශ්වාස කරනවා බහුතරයක් තරුණයෝ ඉන්නවා. ඒ ප්‍රචණ්ඩත්වයෙන් තොරව මේක වෙනස් වෙන්න ඕනේ කියන තැන ඉන්න මිනිස්සු. ඉතින් අපි හිතනවා මේ මිනිස්සු ප්‍රමාණය වැඩි. අපි අය එකතු කර ගන්න අවශ්‍යයි. අපි විශ්වාස කරන ප්‍රධානම දේ තමයි මේ තියෙන තොරතුරු තාක්ෂණයෙන් සන්නද්ධ වෙලා අලුත් අරගලයක් අපි ස්මාර්ට් අරගලයක් අපි කරන්න ඕනේ. ස්මාර්ට් විප්ලවයක් අපි කරන්න ඕනේ. ඒතර මට හරියටම කියන්නේ මේ ස්මාර්ට් විප්ලවය මේක අපි කොතනටද අරන් යන්න ඕනේ? මොකක් වෙනස් කරන්නද? අරගලයක් තියෙනවනම් අපි අරගලේ යම්කිසි අවසාන අරමුණක් තියෙන්නට ඕන සහ ඒ අරගලෙන් පසුව බිහිවන සමාජ තත්ත්වය අපි හිටපු සමාජ තත්ත්වයට වඩා උසස් සමාජ තත්ත්වයක් වෙන්නට ඕනේ. අපි කොතනටද මේක අරන් යන්න ඕනේ? පැහැදිලිවම දැන් අපි දන්නා මේ
මොහොතේ රටේ ආර්ථික සමාජ දේශපාලනික බිඳවැටීමක් තියෙනවා. ඒතර අපි පැහැදිලිවම දන්නවා මේ සමාජ ආර්ථික දේශපාලන බිඳවැටීම ඇති වෙන්නේ අවුරුදු 74ක් තිස්සේ ජාතික ප්‍රතිපත්තියක් නැතුව ආපු පක්ෂ දේශපාලනය ඇතුලේ. එහෙනම් දැන් අපි මේ අරගලේ පටන් ගන්න ඕනේ වෙනස් කරන්න කොතනින්ද? එකක් තමයි මිනිසුන්ගේ චින්තනය වෙනස් කරන්න අවශ්‍යයි. හිතන පතන විදිය. මොකද මේ 74ක බඩගෝස්තරවාදී ගමනක ඇවිල්ලා මේ රටේ ඉන්න පාලකයෝ විතරක් නෙවෙයි මේ රටේ ඉන්න පුරවැසියොත් මේ බඩගෝස්තරවාදී ක්‍රමයට පුරුදු වෙලා තියෙන්නේ. කියන්න කනගාටුයි. ඔබත් මමත් ඇතුළු මේ අපි හැමෝම ජීවත් වෙන්නේ මේ තියෙන සිස්ටම් එකේ මේ බඩගෝස්තරවාදී ඇතුලේ. ඒතර අපි ඒක වෙනස් කරන්න අවශ්‍යයි. එතකොට ඒක වෙනස් කරන්න අවශ්‍ය මතවාදී පිපිදීමක් අපිට අවශ්‍යයි. හරිම ලේසි මේ මතවාදී පිපිදීම කරන්න. Facebook එක තියෙනවා, WhatsApp එක තියෙනවා, සමාජ මාධ්‍ය තියෙනවා, YouTube තියෙනවා. ඒ ඇතුලේ රට තුලා විසිරිච්ච ලොකු තරුණය ප්‍රමාණයක් ඉන්නවා මේ මාධ්‍ය පාවිච්චි කරලා සමාජයට පණිවිඩ දෙනවා. ඒක ඇතුලේ වෙන වෙන සමාජ විරෝධී ක්‍රියා කරන අයත් ඇති. නමුත් සමාජයට පණිවිඩයක් දෙන්න උත්සාහ කරන තරුණයෝ ගණනාවක් ඉන්නවා. වැඩිහිටියෝ පවා ඉන්නවා. Facebook එක ඇතුලේ වැඩිහිටියෝ පවා තමන්ගේ පේජ් හදාගෙන channel හදාගෙන මේ සමාජ මතයක් හදන්න ඉන්නවා. දැන් මේ මිනිස්සු එක තැනකට එන්න ඕනේ. එක තැනට ඇවිල්ලා ජාතියට ජාතික චින්තනයක වැඩපිළිවෙලක නායකත්වයක ගමනක් පටන් ගන්න. ඒතර අපි හිතනවා ඒක ඇතුලේ නිර්මාණය වෙන මෙන්න මේ කණ්ඩායමට පුළුවන් මේ සමාජ පරිවර්තනය කරන්න. ඒතර මේ මම පුංචි කාරණාටියක් මේක ටිකක් විතරක් පුළුල් අපි කතා කරන්න අවශ්‍යයි. ඒතර මේක ඇතුලේ WhatsApp එක ගත්තා. අද ඉස්සර අපේ තාත්තා දේශපාලනය කරන කාලේ එක රැයෙන් පෝස්ටර් එක ගහනවා ලංකාවේ. එහෙම හැකියාවක් තාත්තා ඒ කාලේ තිබ්බ තාත්තගේ පක්ෂයට නිර්මාණය කළා තිබ්බා. අපි හිතනවා ඒකින් කරේ පණිවිඩයක් දෙන එකනේ සමාජයට. අද මේ සමාජයේ ඉන්නවා WhatsApp Facebook content creatorsලා තරුණයක් ඉන්නවා. එක රැයෙන් Facebook එක ඇතුලේ මතවාදයක් ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒතර එහෙම තරුණයක් තියෙනකොට ඇයි අපි ගෙවල් ගිනි දියන්නේ? ඇයි අපි සන්නද්ධ වෙන්නේ? ඇයි අපි තුවක්කු වරන් සන්නද්ධ වෙන්නේ? අපිට එක රැයෙන් මේ පණිවිඩය දෙන්න පුළුවන් හැකියාවක් තියෙනකොට අපි ඒක තේරුම් ගත්ත ව්‍යාපාරයක් තමයි අපි දෙවන පරපුර හැටියට සෙකන්ඩ් ජෙනරේෂන් කියලා කියන්නේ. එහෙම තේරුම් ගත්ත ව්‍යාපාරයක්. ඒකට ගැලපෙන ආමන්ත්‍රණයක් අපි කරගෙන අපි දන්නවා. තව ටික කාලයක් ඇද්දි මිනිසුන්ට මේක තේරෙවි. අපි දැන් මේ මාධ්‍ය ඉඩ හම්බෙන්නේ දැන්නේ. ඒතර මේක තව කාලයක් ඇද්දි මිනිසුන්ට තේරෙවි මේ අපි කියන්නේ නැත්te කියලා. මම ස්මාර්ට් අර්ගලයක් කරන්න ඕනේ කියලා කිව්වේ මීට අවුරුදු 4-5කට කලින්. මේ පත්තරවල මම ඉන්ටර්විව් කරනකොට මගෙන් අය ගොඩක් අය ඇහුවා තාත්තගේ නම හින්දා සන්නද්ධ අර්ගලේ තවදුරටත් වළංගුයි. මම කිව්වා සන්නද්ධ අර්ගලේ තවදුරටත් වළංගුනේ. හැබැයි අර්ගලේ වළංගුයි. ඒ වෙනස හෙට නෙමෙයි තව අවුරුදු 10ක් ගියත් මිනිස්සු අර්ගල කරනවා. පැරණි සමාජයේ අලුත් සමාජයෙන් ගැබ්බර වෙද්දි ඒකට මේ වින්නපුකම් කරනවායි කියලා මේ කතාවක් තියෙනවා. ඒතකොට මේ තාක්ෂණයත් එක්ක මේ ඇතින අරගලය ඒක වළංගුයි. හැබැයි ඒක ස්මාර්ට් වෙන්න ඕනේ. මේ තාක්ෂණයට මේ කාලෙට ගැලපෙන්න ඕන සාමකාමී වෙනසක් අපිට කරගන්න පුළුවන්. ඒතකොට ප්‍රශ්නේ තමයි මම මේ ප්‍රශ්නේ නැවතත් ඔබතුමාගෙන් පුන පුන අහන්නේ. මොකද මේක බොහොම පැහැදිලි වෙන්න ඕනේ රටේ ජනතාවට. දැන් ප්‍රශ්නේ තමයි තමන්ගේ Facebook ගිණුම පාවිච්චි කරලා මිනිස්සු මොනවද ලියන්න ඕන? ඔබතුමා කියන සමාජ මතවාදයක් නිර්මාණය වෙන්නට ඕනි කියලා, චින්තන පෙරලියක් වෙන්නට ඕනි කියනවා. මොනවද චින්තන පෙරලිය වෙන්න ඕනි? කොයි වගේ චින්තන පෙරලියක්ද වෙන්න ඕනි? සා මේ චින්තන පෙරලිය මට හරියටම කියන්න. අවසාන ඔබතුමන්ලත් වක්‍රාකාරව කියන්නේ රටේ විධායකයා අයින් කරන්නට ඕනි, පාර්ලිමේන්තුව වෙනස් වෙන්න ඕනි. ඒ වගේ අදහසක් නේද මේ කියන්න හදන්නේ? ඔව් අපි ඒකට පැහැදිලිවම එකඟ මේ ඒකට එළඹුණොත් ඒ ප්‍රශ්නේ ටිකක් පුළුල් ප්‍රශ්නයක්. අපහසු වේවි කෙටියෙන් උත්තර දෙන්න. මොකද චින්තන පෙරලියක් කියන එක ගත්තොත් මේ රටේ තියෙන මේ සියලුම ධාරාවන්හි අධ්‍යාපනය, සෞඛ්‍ය, අපි ගත්තත් ආර්ථිකය, ඒක ඇතුලේ සංචාරක ශේෂ්ත්‍රය, අපේ අපනයන භෝග, මේ සියල්ල ඇතුලේම තියෙන ක්‍රමවේදී වෙනසක් අපිට අවශ්‍ය වෙනවා. සහ පුරවැසියා මිනිසා කියන කෙනා සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. දැන් අපි මේ ඉන්නේ විශේෂයෙන්ම 77 අපිට ආපු විවෘතාර්ථිකයත් එක්ක ලංකාවේ නිර්මාණය කරනවා බඩගෝස්තරවාදී පුද්ගලයෙක්, මිනිසෙක්ව. රුපියල් 7 වලට සියල්ල මයින් මිනිහෙක්ව අපි නිර්මාණය කරලා තියෙනවා. ඒක ඔබටත් මටත් පොදුයි. මම මේ කතා කරන්නේ කාටවත් විවේචන කරන්න නෙවෙයි. 74 කලින් හිටපු වෛද්‍යවරයා ගන්නකො. ඔබට මතක නම් අපේ මේ වැඩිහිටි පරම්පරාවට මතක නම් ඒ කාලේ හිටපු වෛද්‍යවරයා, ඒ කාලේ හිටපු ගුරුවරයා මුදල් නෙවෙයි මූලික උනේ. මට මතකයි අපි පොඩි කාලේ අපිට නිකන් ඉස්කෝලේ හවස තියන් ගන්නපු ගුරුවරු හිටියා. තමන්ගේ තියෙන දේ ළමයාට වීදම් කරපු ගුරුවරු හිටියා. වෛද්‍යවරු ගත්තත් කැපවීමක් ඇතුව වැඩ කරමු. දැන් වෛද්‍යවරුන් කැපවීම නැහැ කියන එක නෙවෙයි. මේ ශ්‍රේෂ්ඨ සියල්ල මේක වෛද්‍යවරුන් ව්‍යාපාරිකයා ගත්තා. දැන් ව්‍යාපාරිකයා ගත්තා. ගොවියා ගත්තා. දීවර කර්මත් මේ හැම ශ්‍රේෂ්ඨ සියල්ල ජනමාධ්‍ය ගත්තා. මේ සියල්ල ඇතුළෙම දැන් අපි නිර්මාණය කරලා තිනවා මානුෂික හැඟීම් යටපත් කරලා, සමාජික පොදු ගමනක් යටපත් කරලා රුපියල් 7 වලට මයින් මිනිහෙක් අපි නිර්මාණය කරලා තියෙනවා. ඒතකොට මේක එක ශ්‍රේෂ්ඨයකට විතරක් නෙවෙයි, සමස්ත ලංකාව පුරාම දැන් පැතිරලා තියෙනවා. හොරකම් කරන්නේ උඩ මිනිස්සු විතරක් නෙවෙයි, ඇමතිවරු විතරක් නෙවෙයි හොරකම් කරන්නේ. පල්ලෙහා ඉඳන්ම රාජ්‍ය ආයතනයක දැන් මේකට මාත් එක්ක කවුරු තරහ වෙන්න එපා. ඇත්ත කතා කරේ නැතොත් අපිට හරි බෙහෙත මේකට ගන්න බැරි වෙනවා. පල්ලෙහා තැන ඉඳන් ළමෙක් ඉස්කෝලේට දාන තැන ඉඳන්ම ළමයාට පුරුදු කරන්නේ බොරු ඇඩ්‍රස් එකක් කියන්න. අම්මා ළමයා ඉස්කෝලේට දාන්නේ තාත්තා ළමයා ඉස්කෝලේ මෙහෙම කියන්න පුතේ මෙහෙම කියන්නේ. හොර ඡන්ද වලට ඇඩ්‍රස් හදලා තමයි ළමයි ඉස්කෝලේට දාන්නේ. ළමයි ඉපදෙන්නත් කලින් එහෙම හොර වැඩ සැලසුම් කරනවා. ඒ සමාජයක අපිට කියන්න පුළුවන් අධ්‍යාපනය ඇමති මිලියන ගණන් හොරකම් කරනවා කියලා. මම මේ කියන්න උත්සාහ කරන්නේ මේක තමයි අපි හිර වෙලා ඉන්න සිස්ටම් එක.
එතකොට මේ සිස්ටම් එක චේන්ජ් කරනවා කියන්නේ උඩ විතරක් නෙවෙයි. පල්ලෙහාත් අපි වෙනස් කරන්න. ඒකට ආකල්ප වෙනසක් අවශ්‍යයි. හැබැයි ඒක කරන්න බෑ. මේ රටේ මිනිස්සු ඇත්ත. අවංකව කියන්න ඕනේ හැම අම්මා කෙනෙක්ට මේ මොහොතේ මේ රටේ ඉන්න අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට දරුවන්ට දෙන්න පුළුවන් ප්‍රධානම දායාදේ තමයි අධ්‍යාපනය. අම්මලා උත්සාහ කරනවා මැරිලා හරි ඒ දේ ළමයට දෙන්න. කොක්කෙන් හරි කෙක්කෙන් හරි ඒ දේ ළමයට දෙන්න. ඒතකොට අපි දෙමව්පියන්ට ඒ පුරවැසියන්ට වැරදි කියන්නේ ඇයි පාලකයෝ එහෙම රටක් නිර්මාණය කරපු හින්දා. හැබැයි අපි මේ රට වෙනස් කරද්දි මේකත් වෙනස් වෙන්න අවශ්‍යයි. මම පුංචි උදාහරණයක් දෙන්න පොඩි වෙලාවක් දෙනවා නම් ඔබතුමත් වාහන පදින ඇති පාරේ අපි හැමෝම පාරවල් යනවා හයිවේ වල යනවා අපි හැමෝටම දඩ නියම වෙලා ඇති මේ හාංගින් ඔබටත් දඩ නියම වෙලා ඇති මම මේකත් එක කියන්නම් දැන් පාරේ යනකොට රාලහාමි මහත්තුරු පොලිසිය දරකොළ නියම කරනවා මෙතන ඉන්න හැමෝම මේක අහන හැමෝම අවංකව මමත් ඇතුළුව ඔබ දන්න කී දෙනෙක් දරකොළේ ගෙවන්නේ නැතුව 500ක් හරි 1000ක් හරි දීලා පොලිසිය රාලහාමිට බේරලා ඇද්ද එහෙම නැති කෙනෙක්ගෙන් අබෑට ටිකක් අරන් එන්න කිව්වොත් ගේන්න කෙනෙක් ඉතුරු වේවිද අපි හැමෝම පොලිසිය රාලහාමිට කීයක් හරි දීලා වෙන්න. ඒතර ඒ පොලිසිය රාලහාමිත් සමහර විට ඒකෙන් තමන්ගේ දරුවෙට පොට්ටියක් අරන් යනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හවසට යාළුවොත් එක්ක එකතු වෙලා බොනවා හරි වෙන්න පුළුවන්. හැබැයි ඒ රාලහාමිගේ අදහසක් නෑ මේ සමස්ත ආර්ථිකයෙන් බිඳවට්ටන්න. ඒ දඩ දීලා සිස්ටම් එක කරන අපිට අර අදහසක් නෑ මේ රටේ සිස්ටම් එක බිඳවටලා රට විනාශ කරන්න. හැබැයි හිතන්න ඒ රාලහාමිට 500ක් දීලා බේරෙන අපි තියෙන චින්තනය සහ අපේ සිස්ටම් එකම තමයි කුඩු ගේන මුදලාලි කැලෑව කපන මුදලාලි පස්තික කපන මුදලාලි මිලියන ගාණක් පොලිසිය OIC මහත්තයාට හරි පොලිසිය හිලම් නිලධාරියට හරි පොලිසිය බාර ඇමතුමාට හරි දීලා බේරෙන්නේ වෙනසට තියෙන්නේ මොකද්ද මෙතන 500යි එතන මිලියනයයි. ඒතකොට හිතන්න බලන්න මේක ඇතුලේ සිස්ටම් එක හදා ගන්නවා. ඒ සිස්ටම් එක ඇතුලේ නේද ලංකාවේ දවසකට රියානුතුරු 50කට ආසන්න ප්‍රමාණයක් වෙනවා. ඒ 50 ඇතුලේ රියානුතුරු වලින් 20ක් විතර වෙන රියානුතුරු වලින් පිරිස් එදා හවසම ගෙදර එනවා. තව 15ක් විතර තව ඒ 20 ගියම් 30ක් විතර පළවෙනි දවසේම ගෙදර එන්නේ නැහැ. එතනින් තව 10ක් විතර දවස් 3-4ක් ගිහිල්ලා තමයි ගෙදර එන්නේ. කියන්නේ අතක් පයක පොඩි තුවාලයක් වෙලා. එතනින් තව 10ක් විතර අපි ගත්තොත් 10ක් 15ක් විතර මාස 2-3කට ගෙදර එන්නේ ඇයි? අතක් පයක් හොඳටම කඩාගෙන මේ රියානුතුරු වලින් වෙන අනතුරු. දවසකට ලංකාවේ ගෙදරින් එළියට බැස්ස 8 දෙනෙක් ගෙදර එන්නේ නැහැ. 8 දෙනෙක් මිය යනවා රියානුතුරු වලින්. දැන් මේ මොහොතේ කොරෝනා හින්දා එක වෙනස් වෙලා ඇති. 8 දෙනෙක් දවසකට මිය යන රටක්. ඒතර ඒක පටන් ගත්තේ කොහෙන්ද? මේ කතා කරන මමත් ඔබත් මේ බලන් ඉන්න හැමෝගෙමත් කවුරුන් හෝ ඇති ගෙදරක රියානුතුරින් මිය ගිය ඥාතියෙක් යාළුවෙක් ඔබ මල ගෙදර ගිහිල්ලා ඇති. එහෙම නැති ගෙදරක් අර කලින් කෝගේ ආයි අබයට හවුරක් හොයාගන්න බෑ අපිට. මේ හාමුදුරුවරු පාංචු විල් නම් කී දහකට දීලා ඇද්ද රියානුතුරින් මිය ගියපො. ඒතර මෙතන කොහෙද ප්‍රශ්නේ තියෙන්නේ? සිස්ටම් එක මොකද්ද? 500ක් දීලා අපිම කඩාගත්ත සිස්ටම් එක ඇතුලේ තමයි අර 8 දෙනා ගෙදර ඉන්නේ නැත්තේ. ජීවිතේ කවදාවත්ම. මෙතන තමයි සිස්ටම් චේන්ජ් එක පටන් ගන්න ඕනේ. ඒකයි මම කියන්නේ පාර්ලිමේන්තුවේ ජීවිතේ ගියාට මේක හදන්න බෑ. මිනිස්සුන්ගේ ආකාර වලින් පටන් ගන්න. මේ ඔබ ඉන්න හන්දියේම ප්‍රධාන නගරයට යන්න, නගරේ තියෙන පාරේ කානුවේ කොන්ක්‍රීට් ලෑල්ල උස්සන්න, ප්ලාස්ටික් බෝතල් කීයක් තියෙනවද? ටොපිකල චොකලට් කඩදාසි shopping bag කීයක් තියෙනවද? ඩෙන්ගු වලින් දවසට කී දෙනෙක් මැරෙනවද ලංකාවේ? දැන් අගමැතිතුමා ඇවිල්ලා දාලාද? ජනාධිපති පාදිසි සභාවේ മന്ത്രി ඇවිල්ලා දාලාද කුණු ටික? අපිම දාලා තියෙන්නේ. එහෙම විනයක් පිළිවෙලක් නැති ජාතියක් මේක. ඔන්න සිස්ටම් වෙනස පටන් ගන්න ඕනේ. සිස්ටම් වෙනස පටන් ගන්න ඕනේ අපෙන්. පාර්ලිමේන්තුවෙන් නෙවෙයි. සිස්ටම් වෙනස අපෙන් පටන් අරන් එතනට ගෙනියන්න ඕනේ හැබැයි. ඉතින් අපි විශ්වාස කරන සිස්ටම් වෙනස චින්තන වෙනස පටන් ගන්න ඕනේ බිමෙන් ලොකු ගමනක් අපිට තියෙනවා. මම මොහොතක්වත් බාධා නොකර ඔබතුමාගේ උත්තරයට අහගෙන හිටියේ සමවැදිලා වගේ ඔබතුමා බොහොම ලස්සන කාරණා ටිකක් මතක් කරනවා සහ මතු කරනවා. ඔබතුමා මේ විස්තර කරන කාරණාත් එක්ක අපිට ප්‍රංශ විප්ලවය මතක් වෙනවා, චීන විප්ලවය මතක් වෙනවා, ඇමරිකන් විප්ලවය මතක් වෙනවා. නමුත් ප්‍රශ්නේ උවිඳ විජේවීර මහත්මයා අපි දෙන්න මේ කතා කරන මේ මොහොතේ දහසකුත් එකක් අපේ රටේ ජනතාව සමහර විට ඉන්ධන පෝලිං වල ඇති. රුපියල් 1000 මාරු කරගෙන දවසට උදේ මාරු කරන රුපියල් 1000න් එදා ගත්ත බඩු මල්ල ගන්න බැරුව දහසකුත් එකක් අපේ ආදරණීය අම්මා තාත්තලා තාමත් කුස්සිය මුල්ලට වෙලා හූල්ලනවා ඇති. තමන්ගේ දරුවෝ ටික ඉස්කෝලේ යවලා හවසට දරුවෝ ගෙදර ඇවිල්ලා දරුවන්ට කන්න දෙන්නේ මොනවද කියලා බලාගෙන ඉන්න අම්මලා තාත්තලා ඕන තරම් ලංකාවේ ඇති. අපි ඉන්නේ ආර්ථික ප්‍රශ්නික, අපි ඉන්නේ ආර්ථික අර්බුදයක. ෆැන්ටසි වැඩි නැද්ද ඔබතුමන්ලා මේ කියන කාරණා ටික? මොකද බුදුහාමුදුරුවෝ වුණත් බඩගින්න ඉන්න මිනිස්සෙක්ට බණ කිව්වේ නැහැ. ආර්ථික ප්‍රශ්න ටික විසඳලා ඉන්නට ඕනේ නැද්ද අපි මුලින්ම? පැහැදිලියම අපි අරාවේ ජාතික ප්‍රශ්නය කොතනද කියන ප්‍රශ්නේන්නේ. ඒතර එතනින් ඉස්සරහට අපි යමු මේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්නේ සහ ඒකට විසඳුම් මොනවද. ඒතර දැන් අපි රට වෙනස් කරන්න බලාපොරොත්තු වෙන ජාතික වැඩපිළිවෙලේ කොටස් කීපයක් තියෙනවා. එකක් තමයි මේ රටට අවශ්‍යයි කෙටි කාලින විසඳුම්, මධ්‍ය කාලින විසඳුම් සහ දීර්ඝ කාලින විසඳුම්. අර ඔබතුමා කලින් අහපු ප්‍රශ්නත් එක්ක අපි මුලින්ම එළඹුණේ මේ දීර්ඝ කාලින විසඳුම් ගැන කතා කරන්න. ඒතර කෙටි කාලින විසඳුම් සහ මධ්‍ය කාලින විසඳුම් කියන තැන අපි විශ්වාස කරනවා ආර්ථිකය ගොඩනගන්න අවශ්‍යයි. මම ඔබතුමාට කියද්දී මතක් වෙන්නේ මම කිව්වා මේ රටේ පොලිසිය රාලහාමි කෙනෙක්ට 500ක් දීලා බේරන පුද්ගලයයි ළමයෙක් හොරෙන් ඉස්කෝලේට දාගන්න හදලා අම්මයි ඒ සල්ලි ගන්න රාලහාමි කියන එකේ වැරද්ද තියෙන්නේ. ඔවුනුත් හදන්නේ මේක ජීවත් වෙන්න කියලා මම දෙයක් කිව්වා. ඒ කිව්වෙම ඔබ ඔය කියන කතාව හින්දා මිනිස්සු ඇත්තටම උත්සාහ කරන්නේ ජීවත් වෙන්න.
පොලිසිය රාල්හාමි 500ක් ගන්නේ සමහරවිට තමන්ගේ දරුවට ඇත්තටම පොට්ටියක් අරන් දෙන්න. මේ ආර්ථිකයෙන් තමන්ගේ ගෙදර අසනීප අම්මා කෙනෙක් ඇති තාත්තා කෙනෙක් ඇති බෙහෙත් ටික අරන් යන්න. හැබැයි ඇමතිවරයා මිලියන 50ක් ගන්නේ තමන්ගේ දරුවන්ට පොත් අරන් දෙන්න නෙවෙයි. තමන්ගේ අසනීප අම්මට බෙහෙත් අරන් දෙන්න නෙවෙයි. එතන වෙනසක් තියෙනවා. ඒතර මේ ආර්ථික ප්‍රශ්නේ ඇතුලේ අපිට සිද්ධ වෙලා තියෙනවා මේ සිස්ටම් එක නරත් වෙනවා. එහෙනම් අපිට අවශ්‍යයි කවුරුන් හෝ කණ්ඩායමක් ජාතික ව්‍යාපාරයක් ඇතුලේ මේ රට වෙනස් කරනවා නම් කෙටි කාලීන විසඳුම්. අපේ ආර්ථික සැලසුම් අපි හදලා තියෙන කෙටි කාලීන විසඳුම් වලට. අපි කතා කරමු පිළිවෙල. ඒක තමයි වටිනවා. ගොඩක් වටිනා කොටසක් වෙවි අපේ සාකච්ඡාවේ මොනවද අපේ රටේ ජනතාව මොකද දැන් ඉන්නේ ආර්ථික ප්‍රශ්නයක දැවැන්ත ආර්ථික ප්‍රශ්නයක අපේ රටේ ජනතාව ගිලිලා ඉන්නවා. මොනවද කෙටි කාලීන විසඳුම් ඔබතුමන්ලා ගන්න? පැහැදිලිවම අපි විශ්වාස කරනවා මේ රටේ මේ තියෙන ආර්ථික ප්‍රශ්නෙට ලෝකෙන් ණය අරන් විසඳුම් ගේන්න බෑ. අපි ට්‍රිලියන 13ක විතර ණය අරන් තියෙනවා. 3ක විතර වැඩ කරලා තියෙන අනිත් ටිකම පහසුකම් සේවා සහ වංචා වශයෙන් අධ්‍ය වෙලා තියෙනවා. හොයාගන්න බෑ අටාමාර්ගට වෙච්ච දෙයක්. එතකොට එහෙම තැනක අපි විශ්වාස කරන තවත් ණය අරන් මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. ආර්ථිකය ගොඩනගන්න අපි ඉතා ඉක්මනින්ම යන්න ඕන ප්‍රධාන කාරණා තුනක් අපි අඳුරගෙන තියෙනවා. ඒ තමයි මේ රටේ ආර්ථිකය ගොඩනගන්න අපි යන්න ඕනේ නිෂ්පාදන ආර්ථිකයකට. අපි යන්න ඕනේ සේවා ආර්ථිකයකට. අපි යන්න ඕනේ කෘෂි ආර්ථිකයකට. කෘෂි ආර්ථිකය ගැන මම හිතන්නේ අපි කතා කරන දෙයක් නෑ. පුංචි කාලෙම ඉඳන් ගන්නවා වර කිලෝමීටර් 65000 විතර භූමියක් තියෙනවා. කෘෂිවම අපි දීවර කර්මාන්තයත් ඒකටම එකතු කරගමු. ලංකාව වගේ 5 ගුණයක් ලොකු මුදක් තියෙනවා. 8 ගුණයක් වෙනකන් ඒක ලොක් කරගන්න පුළුවන්. 365 දවසෙම ඉර පායනවා. මෝසම් දෙකකින් වැස්ස වැටෙනවා. වැව් 32ක් රජවරු හදලා තියලා ගිහිල්ලා තියෙනවා. මැද කන්නයක් කරන්න පුළුවන්. ගංගා 108ක් රට වටේට ගලනවා. ඒ ගංගා 108ම මං හිතන්නේ 365 දවසෙම වතුර පිරලා තමයි මූදට ගලන්නේ. තැන්න තියෙනවා, ලන්ද තියෙනවා, කන්ද තියෙනවා, වැලිබිම තියෙනවා. සියලුම මේ අපි කාලගුණික දේශගුණික කලාපයන් මේ රටේ තියෙනවා. එහෙම තියෙන රටේ අපිට හාල් ටික හදාගන්න බැරුව පිට රටින් ගෙන සැලසුණා. මේ ඉන්න වර්තමාන පාලකයෝ පොල් ගෙඩිය පවා පිට රටින් ගෙන සැලසුම් කරා. ප්‍රධාන අපනයන භෝගයක් ඉඳ පොල් ගෙඩිය පිට රටින් ගෙන්න බැරි වෙනකොට ඒගොල්ලෝ සැලසුම් හදුවා පොල් ගෙඩිය දෙකට බිඳලා කේරළෙන් බෑජ් එක ගේමු කියලා. එහෙම නෙවෙයි කෘෂිකාර්ම ප්‍රතිපත්තියක් හැදෙන්න ඕනේ. ජාතික ප්‍රතිපත්තියක් ලංකාවට නැහැ කෘෂිකර්මාන්තය. කෘෂිකර්මාන්තය අපි අනිවාර්යයෙන්ම ගොඩනගන්න ඕනේ. ඒක ඇතුලේ ගොවියා කියන කෙනා නිර්මාණය කරනවා. ගොවියාගේ ඊළඟ පරම්පරාව කුඹරට එන්නේ නැහැ. හේන් ගොවිතැන් කරපු ගොවියාගේ ඊළඟ තරුණ පරම්පරාව කුඹරට එන්නේ නැහැ. ඇයි? මේ ගොවියා මඩ හොදාගත්තම රජ කියලා අපි කියලා තියෙනවා. හැබැයි එහෙම ආර්ථිකයක් ඕන නිර්මාණය කර අතරමැදිය හම්බ කරන්නේ. වී ටික වපුරලා අස්වද්දලා කොයම රැකලා පොහොර ටික බෙහෙත් ටික ගහලා කුඹුරේ කරපු ගොවියට හම්බෙන්නේ කීයද? ඒකේ පොත්ත සුද්ධ කරලා පැකට් එකට දාලා ඉන්න ව්‍යාපාරිකයා කීයක් හම්බ කරනවද? වට්ටක්ක කිලෝ එක තියෙනවා දඹුල්ල වෙළඳ පොලේ රුපියල් 5ට විකුණ ගන්න බැරුව. හැබැයි කොළඹට එනකොට වට්ටක්ක බෑයත් කපලා ග්‍රෑම් 100 තියෙනවා රුපියල් 100ට. විෂම සමාජයක් තියෙන. ඒතකොට මේ කෘෂි ආර්ථිකය අපි ගොඩනගන්න. පසු අස්වැනු නිර්මාණයෙන් පසුව අස්වැනු කොළඹට ගේනකොට හානිය ඊටාම ඉහළයි. මේ කෘෂිකර්මාන්තය අපි අනිවාර්යයෙන්ම ගොඩනගන්න ඕනේ. අපිට ලෝකෙට කන්න දෙන්න බෑ. හැබැයි අපි රටට කන්න දෙන්න. ඒක ජාතික ප්‍රතිපත්ති. එක රැයෙන් ගොවියට කියනවා කාබනික පොහොර වලට යන්න කියලා. පුළුවන් ද යන්න? බෑ. ඒක අපි කියන්නේ මේ දේශපාලකයන් විසින් මේ ප්‍රශ්න නිර්මාණය කරන්නේ. කාබනික පොහොර එනවා නම් හොඳයි. අපි ටිකක් සෞඛ්‍ය සම්පන්නව කන්න ඕනේ. හැබැයි ඒක කරන්න ක්‍රමවේදයක් පිළිවෙලක් තියෙන්න ඕනේ. ප්‍රතිපත්තියක් දැක්මක් තියෙන්න ඕනේ. ඉතින් අපි විශ්වාස කරනවා මේ කෘෂි කර්මාන්තය නැවත ගොඩනගන්න ඕනේ මේ රටේ. ඒක කරන්න පුළුවන් බැරි දෙයක් නෙවෙයි. සේවා ආර්ථිකය. මම ඒක පොඩ්ඩක් තියලා නිෂ්පාදන ආර්ථිකයට එන්න. පුංචි බාධා කිරීමක් කරන්න අපි නිෂ්පාදන ආර්ථිකය පිළිබඳව කතා කරමු. අපි කෘෂි කර්මාන්තය පිළිබඳව කතා කරේ. ගලා යාමට බාධාවක් වෙනවා නම් සමා වෙන්න. අපි කෙටි විරාමයකට යන් විරාමයෙන් අනතුරුව කතා කරමු ආර්ථිකය කොහොමද තවත් ශක්තිමත් කරන්නේ කියන කාරණේ පිළිබඳව. ඔබ නැවත ටොක් 24 සජීවී වැඩසටහන සමගින් අපි විරාමයට යද්දී කතා කරමින් හිටිය අපේ රටේ ජනතාවට දැන් තිබෙන දැවෙන ප්‍රශ්නය ආර්ථික ප්‍රශ්නය. ඒ ප්‍රශ්නේ විසඳන්න ඔබතුමන්ලා ගාව තියෙන කෙටි කාලීන විසඳුම් ගැන අපි කතා කරමින් හිටිය. ඔබතුමා පැහැදිලි කරන්නට ගියේ නිෂ්පාදන ආර්ථිකය පිළිබඳව. ඔව්. එතකොට අපි කලින් කිව්වා වගේ කෘෂි සහ සේවා සහ නිෂ්පාදන ආර්ථිකය කියන එක අනිවාර්යයෙන් මේ රටේ ගොඩනගන්න ඕනේ. ලෝකෙන් හිඟා කාලා අපිට මේ රටේ ප්‍රශ්න විසඳන්න බෑ. අපි ඩොලර් උත්පාදනය වෙන, රුපියල් උත්පාදනය වෙන, මුදල් උත්පාදනය වෙන වැඩවලට යන්න ඕනේ. ඒ වැඩ තමයි මේ කොටස් තුනක් ඇතුලේ අපි පැහැදිලි කිරීමක් කරේ. එතකොට නිෂ්පාදන ආර්ථිකය මේ රටට අනිවාර්යෙන් අවශ්‍යයි. ඉතිහාසයේ අපිට තිබ්බා කඩදාසි කම්හල්, අපිට තිබ්බා කෙමිකල් රසායනික ද්‍රව්‍ය කම්හල් තිබ්බා, අපිට සීනි කම්හල් තිබ්බා, පෙහෙ කම්හල් අපිට තිබ්බා, අපිට ටය කම්හලක් තිබ්බා, රබර් කම්හලක්. එතකොට අපිට වාහනේ කම්හලක් තිබ්බා. අද කෝ ඒවා? ලංකාවේ සියලුම කම්හල් සහ කර්මාන්ත සියල්ලම විකුණන් කෑවා. මේ 74 පාලනය කරපු මේ නායකයෝ කියනවා අද මේ මහ පුටුවල ඉඳන් ඉන්න නායකයෝ තමයි ඒවලට වක් කියන්න ඕනේ. ඔවුන් තමයි ඒවල කොටස්කාරයෝ. ඒතර අපි ඔවුන්ට මායි ආර්ථිකය හදන්න දුන්නට වැඩක් වෙනවද? තීන සම්පත් ටිකක් විනාශ කරගත්තට පස්සේ. ඒතර අපි විශ්වාස කරනවා දෙවන පරපුරකට ජාතික ව්‍යාපාරයක් නිර්මාණය කරන පිරිසක් හැටියට රට ඇතුලේ අපිට හැමදේම හදන්න බෑ. ඇත්තම කතාව මේ ගෝලීකරණයත් එක්ක එකතු වෙච්ච රටේ අපිට ඇල්පෙනිත් ඉඳන් ස්මාර්ට්ෆෝන් එක ඉඳන් හැමදේම හදන්න බෑ. හැබැයි අපිට හදන්න පුළුවන් දේවල් ප්‍රමාණයක් තියෙනවා. අපි අවම මේ හදන්න පුළුවන් දේවල් ටිකවත් නිෂ්පාදනය කරලා පිටරට යවන්න ඕනේ. ඒකෙන් මුදල් උපයන්න ඕනේ. ඊට පස්සේ අපිට හදන්න පුළුවන් දේවල් හදලා අපේ පරිභෝජනයට ගන්න ඕනේ. ඇයි? ඒකෙන් අපිට මුදල් ඉතුරු වෙනවා. අර අපිට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ටික ගන්න, අපිට නැති බෙහෙත් ටික ගන්න, අපිට නැති තෙල් සම්පත, බල ශක්තිය ගන්න, අපිට අවශ්‍ය වෙනවා
මෙන්න මේ කියන මුදල්. ඒතර අපි දැන් වෙලා තියෙන්නේ අපිට හදන්න පුළුවන් සීනි ටිකත් අපි පිටරට වියදම් කරන්න. සීනි ගේන්නේ කවුද? මේ ඉන්න පාලකයන්ගේ යාළුවෝ. ඒවල මුදල් කමිෂන් වශයෙන් යන්නේ ඒගොල්ලොන්ට. විකුණන්නෙත් ඒගොල්ලෝ. හම්බ කරන්නෙත් ඒගොල්ලෝ. ඒගොල්ලෝ කැමති නැහැ ඒ වගේ නිෂ්පාදන රටේ බිහි වෙනවට. රටේ සමස්ත පුරවැසියන්ට මේක කරනවා. ඉතින් අපි විශ්වාස කරනවා ලංකාව වගේ මම අර කලින් කිව්ව 5 ගුණයක මුදක් තියෙනවා. 8 ගුණයක මුදක් අපිට අත්පත් කරගන්න පුළුවන්. අපි සාගර විශ්වවිද්‍යාලයේ ඉන්න අපේ විද්‍යුතුන් එක්ක සාකච්ඡා කරනවා මේ ගැන. ඒතකොට එහෙම කතා කරද්දී කියන්න කනගාටුයි. සැමන් ටින්ක පවා පිටරටින් ගෙන ආපු જાතියක් මේක. දැන් නම් සැමන් ටින් කම්හල් තාලා කීපයක් ගාල්ලි සහ දාලා තිනවා. සමහර කර්මාන්තශාලා තිනවා ටින් එක පිටරටින් ගෙනල්ලා කොලේ අපි අරවනවා. ඒව නෙවෙයි නිෂ්පාදන කියන්නේ. ඊට වෙනස් තැනකට අපි යන්න ඕනේ. සැබෑ ලෙස නිෂ්පාදන කරන මත්ස්‍ය සම්පතම හරියට නෙලාගත්තොත් අපිට පුළුවන් මේ රටේ මේ ණය තියෙන මේ රටේ තියෙන මේ ආර්ථික ප්‍රශ්නයට විසඳුම් ටිකක් හොයන්න. හැබැයි එහෙම දෙයක් නෑ. අපි මුදු කලාප පිටින් රටවලට විකුණනවා. විකුණලා කියනවා ඕගොල්ලෝ මත්ස්‍ය සම්පත නෙලාගෙන යන්න කියලා. ඉතින් අපි ඒකයි කියන්නේ නිෂ්පාදන ආර්ථිකයට අපි අනිවාර්යයෙන්ම යන්න ඕනේ. කර්මාන්තශාලා නිර්මාණය වෙන්න ඕනේ. ඒ වැඩබිම් ඇතුලේ තරුණයන්ට රැකියාව හැදෙන්න ඕනේ. ඒ රැකියාව කරන්න පුළුවන් මිනිස්සු අපි අධ්‍යාපන ක්‍රමය ඇතුලේ පුහුණු කරලා තියෙන්න ඕනේ. එහෙම කිසිම දෙයක්මක් මේ රටට නැහැ. අපි තාමත් උත්සාහ කරන්නේ මගිනුත් තාමත් අය අහනවා ඔබ රුසියාව ඉගෙන ගත්තා නේද? ඔබ රුසියාවේ පාලකයෝ සමග සම්බන්ධතා තියෙනවා නේද? ඇයි රටට මුදල් ටිකක් ගේන්න බැරි? ඇයි රටට තෙල් ටිකක් ගේන්න බැරි? නිකන් ඉල්ල ගන්න බැරි? නිකන් කාලා මේ රටවල් හදන්න බෑ. අපි ඉල්ල ගන්න ඕනේ අඩුවට අපිට ගේන්න පුළුවන්. ඔව් අපි ඒකට යන්න ඕනේ. අපි යනවා ඒකට. හැබැයි ඒට සමගාමීව මෙන්න මේ රටේ මේ නිෂ්පාදන ආර්ථිකය අපි නිර්මාණය කරන්න අවශ්‍යයි. ඒක ඇතුලේ මුදල් උත්පාදනය කරන්න ඕනේ, මුදල් ඉතුරු කර ගන්න ඕනේ. අපි ඒක කරන්න මේ රටේ තාරුණ්‍ය බහුතරයක් තරුණයෝ ඔබ බැලුවොත් එක්ක කොරියාවේ, එක්ක මැද පෙරදිග, එක්ක යුරෝපේ රටක, ඕස්ට්‍රේලියාව කොහේ රටක තමන්ගේ තාරුණ්‍ය දිය කරනවා වෙන රටක් වෙනුවෙන්. ඇයි මේ රටේ පාලකයෝ ඒ තාරුණ්‍ය දිය කරලා ඒ තාරුණ්‍යට ගොඩ ගන්න පුළුවන් වැඩ බිම් කම්මල් අදලා නැහැ. ඉතින් අපි විශ්වාස කරන මේ නිෂ්පාදන ආර්ථිකයට යන්න ඕනේ. ඊළඟට සේවා ආර්ථිකය. සේවා ආර්ථිකය ඇතුලේ ප්‍රධාන කාරණා කීපයක් තියෙනවා. මම අර කලින් කිව්ව විදේශ රැකියාවලට යන තරුණයෝ පිරිස, ඒ වගේම තමයි සංචාරක ශාස්ත්‍රය සහ අපේ රටේ හොඳ අධ්‍යාපනයක් ඇතුලේ බිහි වෙන උගතුන් ප්‍රමාණයක් ඉන්නවා. අපේ රටෙන් ගොඩක් වෛද්‍යවරු, ඉංජිනේරුවෝ පිටරට රැකියාවලට යනවා. ඒ වගේම තමයි අපේ රටේ තාරුණ්‍යයක් පිටරට රැකියාවලට යනවා. ඒ වගේම තමයි අපේ රටේ සංචාරක ශාස්ත්‍රයක් තියෙනවා ලොකු. ඒක සේවා ආර්ථිකයක් ඇතුලේ අපිට ගොඩ ගන්න පුළුවන්. එතකොට අපි දැන් මම මේ කියපු කාරණා ඇතුලේ වෛද්‍යවරු සහ ඉංජිනේරුවෝ යරුනාම අනිත් ප්‍රධාන කාරණා දෙකටම අවශ්‍ය අධ්‍යාපන දැනුමක් අපි මේ රටේ දෙනවද? සංචාරක ශාස්ත්‍රයක් ඉලක්ක කරගෙන ඉස්කෝලේ අධ්‍යාපනයක් තියෙනවද? උදේ ඉස්කෝල ටික පටන් ගත්තම උදේ 8ට හවස 2 වෙද්දි ඉස්කෝල ඉවරයි. හවස 2 ඉඳන් පහුවෙන්ද උදේ 8 වෙනකන් ওই ටික වහලා දාලා තියෙන්නේ. සම්පන්න ආසියක්. 8 වසරෙන් ළමයි කීයක් ඉස්කෝලෙන් හැලෙනවද? මේ කතා කරන ඔබ හැමෝම ගම්වල ඉන්නවා නම් 8 වසරෙන් ළමයි කීයක් ඉස්කෝලෙන් හැල්ලේ නැද්ද? ඕල් වලින් පස්සේ ළමයි කීයක් ඉස්කෝලෙන් හැල්ලේ නැද්ද? ඒ වලින් පස්සේ ළමයි කීයක් ඉස්කෝලෙන් හැල්ලේ නැද්ද? කෝ ඒ අයට වැඩ පිළිවෙලක්. කෝ ඒ අයට අධ්‍යාපනයක්. කෝ ඒ අයට මේ රැකියාව වෙනද පොළට, කර්මාන්ත වෙනද පොළට, එහෙම නැත්නම් සේවා ආර්ථිකයට, කුෂි ආර්ථිකයට වැඩ පිළිවෙලක්. මේ අධ්‍යාපන ක්‍රමයේම අවුලක් තියෙනවා. ඒතකොට ඒක ඇතුලේ මේ කියන ආර්ථිකය පෝෂණය කරපුවා මිනිහව තරුණයව නිෂ්පාදනය ගන්නෑ. මුහුදුබඩ කලාප ඉස්කෝලේ මම අර කිව්වා වගේ හවස් 2 ඉඳන් උදේ 8 වෙනකන් වහලා දාලා තිනවා. ඒ ඉස්කෝලවල 8 වසරෙන් ඉස්කෝලෙන් එළියට ආපු ළමයි, ඕල් වලින් එළියට ආපු ළමයි කීයක් ඉන්නවද නිකන් සංචාරක ශාස්ත්‍රයෙන් නැහැ. ඇයි අපිට බැරි හවස් 2 ඉඳන් රෑ 8 වෙනකන්වත් අවම රුසියානු භාෂාව කතා කරන සංචාරක වෙනවා, ජර්මන් භාෂාව කතා කරන සංචාරක වෙනවා, චීන භාෂාව කතා කරන සංචාරක වෙනවා, ප්‍රංශ භාෂාව කතා කරනවා, එංගලන්තය ඇමරිකාව මූලික කරගෙන අනිත් ලෝකෙම ඉංග්‍රීසි භාෂාව කතා කරන සංචාරක වෙනවා. ඉන්දියාවෙන් හින්දි භාෂාව කතා කරන සංචාරක වෙනවා. ඇයි අපිට අඩුම භාෂාවක් උගන්වන්න බැරි? 8 වසරෙන් ඉස්කෝලේ නවතින දරුවට ඇයි අපිට බැරි හවස ඉස්කෝලේ ඇතුලේ භාෂා ටිකක් උගන්වන්න? එහෙනම් ඒ දරුවා අර සංචාරක වෙළඳපොළ ඇතුලේ Tamanට මුදලක් ලංකාවට ගේනවා. බඩු බාස් කෙනෙක්ට, කාර්මික ශිල්පියෙක්ට, මේසන් බාස් කෙනෙක්ට කෝ අධ්‍යාපනය? රැකියා කියන වෙළඳපොළ ඉලක්ක කරාම අපි ස්කිල්ස් කියලා කියනවා. අපි කියනවා හැකියාව, වෘත්ති අධ්‍යාපනයක් කොහොම මේ අධ්‍යාපන පාසල ඇතුලේ. හවස 2 ඉඳන් උදේ 8 වෙනකම් වහලා දාලා තියෙන පාසල ඇතුලේ වෘත්ති අධ්‍යාපනය දෙන්න බෑ. කියන්න කනගාටුයි ලංකාවේ වෘත්ති අධ්‍යාපන ආයතන වල ඇඩ් දාන්නේ කොහොමද? උසස් පෙළින් පසු කරන්න දෙයක් නැද්ද? සාමාන්‍ය පෙළින් පසු ගමන් මගක් නැදේ විභාගේ අපේ රටේ ජාතියම පුරුදු කරලා තියෙන්නේ ෆේල් වුණාම තමයි ඊළඟට හිතන්නේ මොකද්ද කරන්න කියලා. ෆේල් වුණාම පස්සේ හිතන්න හදපු ජාතියක් මේක. මේක අර චින්තනය වෙනස් කරන්න ඕනේ කියලා කිව්වේ. හැබැයි කෙටි කාලේ විසඳුම් වලදී අර වෘත්ති අධ්‍යාපනය, ඒක බර වාහන රිදුරු කෙනෙක් වෙන්න පුළුවන්, මේසන් බාස් කෙනෙක් වෙන්න පුළුවන්. කොරියාවේ වැට්ට යනවා. මැද පෙරදි ගන්න නුපුහුණු ශ්‍රමිකයෙක් හැටියට යන්නේ. නුපුහුණු ශ්‍රමිකයාට ඩොලර් 5ක්, පුහුණු ශ්‍රමිකයාට ඩොලර් 15ක් ගන්න පුළුවන්. රුසියාවෙන් මේසන් බාස් කෙනෙක්ට එන තරුණයා ඒකට උපාධියක් අරන් එන. ඒකට එයා ඩිප්ලෝමා එකක් අරන් එන්නේ. ලංකාවේ මේසන් බාස් කෙනෙක් වෙන තරුණයෙක්ට අපි කියමුකෝ පයිප් බාස් කෙනෙක්, මෙකැනික් කෙනෙක් වැඩි වුණොත් ලොකු බාස්ගෙන් ලියුමක් තමයි අරන් යන්න තියෙන්නේ. එහෙම තැනක මේ රට තියෙන්නේ. අර ඉස්කෝලේ මෙන්න මේ සේවා ආර්ථිකය හදන්න ඕනේ වැඩ. ඒක ඇතුලේ අපිට ඩොලර් උපයන්න පුළුවන්. සංචාරක ශාස්ත්‍රයෙන් අපිට කොච්චර මුදලක් ගන්න පුළුවන්. හැබැයි ඒකට අවශ්‍ය මානව සම්පත නිර්මාණය කළ නැහැ. අපි විශ්වාස කරනවා මෙන්න කෙටි කාලින සැලසුම්. මේ දැන් පටන් ගත්තොත් මේක අහන් ඉන්න පාලකෙක් හරි මොලේ පෑදිලා මේවා පටන් ගත්තොත් දැන් හරි මේ
ආර්ථික ශක්තිමත් කරන ප්‍රධාන වැඩවලට යන්න පුළුවන් ලෝකෙන් ණය ගන්න එක නෙවෙයි කරන්න ඕනේ රටේ මුදල් උත්පාදනය කරන්න ඕනේ මෙන්න කෙටි කාලේ සැලසුම් ටික මේක ඇතුලේ අපි ගමන් කරොත් අපි හිතන අපිට මේ ආර්ථිකය ගොඩ දා ගන්න පුළුවන් කියලා මේක කරන්න බැරි දෙයක් නෙවෙයි මේ කරන්න බැරි දෙයක් නෙවෙයි මං කිව්වේ ඔබතුමා කෙටි කාලීන සැලසුම් ටිකක් ඉදිරිපත් කරේ වගේම දීර්ඝ කාලීන සැලසුම් කීපයක් ඉදිරිපත් කළා ප්‍රතිපත්ති මේ වෙනසක් ගැන කතා කරා දැන් අපේ රටේ ජනතාවට සහ බලන් ඉන්න හැමෝටම තියෙන්නට පුළුවන් ප්‍රධාන ප්‍රශ්නය මේ හැමදේම කරන්න ඔබතුමාලට දේශපාලන බලයක් අවශ්‍යමද පැහැදිලි අපි විශ්වාස කරනවා යම් නිශ්චිත කාරණා කීපයකට ව්‍යවස්ථාමය වෙනසකට විධායක ව්‍යවස්ථාදායක වෙනසකට අපිට දේශපාලන බලයක් අවශ්‍යයි. හැබැයි සමහර දේවල් තියෙනවා දේශපාලන බලයක් අවශ්‍ය නැහැ. මම ඔබට මේ කියපු කාරණා තුනෙන් මම එක කාරණාවක් ගන්නකො සේවා ආර්ථිකය. දැන් අපේ ඉස්කෝල පද්ධතිය ඇතුලේ ළමයින්ට භාෂාව උගන්වන්නේ නැහැ. ඒතකොට එහෙම කියලා අපි නිකන් ඉන්නවද අපේ වෙනස එකයි. සාමාන්‍ය දේශපාලන පක්ෂයක් කරන්නේ ඒකම නැහැ කියලා කරනකම් කියලා බැන උද්ඝෝෂණය කර ඉන්න එක. අපි දෙවන පරපුර හැටියට අපි පටන් අරන් තිනවා භාෂා පන්ති. අපේ දෙවන පරපුර සංවිධානයේ ඉන්නවා රුසියාව ඉගෙන ගත්ත ශිෂ්‍යයෝ. චීන ජපාන පටන් අරන් තියෙන්නේ. පටන් අරගෙන අපේ පළවෙනි රුසියා භාෂා පන්ති කොරෝනා හින්දා යම් ප්‍රමාණයකට සීමා වුණා. පළවෙනි රුසියා භාෂා පන්තියට අලුත් ගම් විතරක් ළමයි 200ක් ආවා. දැන් ඒ ළමයින්ට අපි උගන්වලා භාෂාව ගැන යම් අවබෝධයක් දීලා සංචාරක ශිෂ්ටය ගැනත් යම් පළපුරුද්දක් දීලා යම් ප්‍රමාණයක් සමාජගත කරලා උන්ට හැකියාවලට එනවා. නමුත් මේ තියෙන ආර්ථිකය ඇතුලේ තාම උන්ට මේ තියෙන පසුගිය කාලයේ ආර්ථික අර්බුදයත් එක්ක යම් ප්‍රශ්න ගන්නවා තියෙන සංචාරක සීමා වුණා. විශේෂයෙන්ම අපි රුසියන් භාෂාව ඉගෙනුවේ රුසියාවෙන් ලංකාවට දවසකට ෆ්ලයිට් එකක් ආවා සංචාරක 300ක් විතර අරගෙන. අපි මොකද කරේ පාලකයෝ? ඒ ගුවන් යානෙත් නවත්තගෙන ඔබතුමාට මතක ඇති ඒ ගුවන් යානෙත් නවත්තගෙන අර රටවල් දෙක අතර තියෙන සමීප සම්බන්ධතාව පළතුර ලංකාවට බෝම්බ ගහපු වෙලාවේ මේ අප්‍රේල් මාසේ ඊට පස්සේ මේ ආර්ථික අවපාත වෙලාවේ රුසියාව රටේ ජනතාවට කියලා තිබා ලෝකේ සමහර රටවල් එන්න එපයි කියලා රුසියාවේ ආණ්ඩුව කියලා තිබා නෑ ලංකාවට යන්න කියලා. ඒ ඔවුන්ට තියෙන මානවීය බැඳීම අපිත් එක්ක. හැබැයි අපි මොකද්ද කරේ? ඕන්න ආපු ෆ්ලයිට් එක මෙහි නවත්තගෙන සංචාරක ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම බිඳවට්ටට දැන්ටපත් කරා. ඉතින් අපි විශ්වාස කරනවා මේ මම වෙනම කතාවකට ආවේ. අපි වැඩ පටන් දැන් අපිට දේශපාලන බලයක් ඕනේ නැහැ ළමයින්ට භාෂාව උගන්වන්න. අපිට දේශපාලන බලයක් ඕනේ නැහැ. අපි වගා කාබනික වගා මේ ඉන්න කලින් ඊට අවුරුදු ගානකට කලින් යම් ගම්මාන ටිකක් ගොතුන වස්විසි නැති කැම්ප් ගැන යම් වගා වැඩසටහන් කීපයකට ගියා. ගිහිල්ලා ඒව සාර්ථකව අවසන් කරලා තියෙනවා. ජනතාවට දැනුම දේශපාලන බලයක් ඕනේ. ඒතකොට ඔබතුමාලට දේශපාලන බලයක් ඕනෙම නැද්ද? හැමදාම ඕනෙම නැහැ කියන්නේ නැහැ. මං කියන්නේ මේ සමහර කාරණා තියෙනවා අපිට දේශපාලන බලයෙන් නැතුව කරන්න පුළුවන් දේවල්. හැබැයි මේ පක්ෂ දේශපාලන ඇතුළේ මිනිස්සු එකට යන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ බලන් ඉන්නේ මේක කවුරු හරි පක්ෂයක් විනාශ කරලා රට වැටිලා අර ඔබතුමා අහපු කතාවට එනවා. මේක සුන්නත් දූලුනාම අපි අරන් හදනවා. පුළුවන් තරම් උත්සාහ කරන්නේ කඩාකප්පල්කාරී වැඩ ගන්න. එහෙම කරලා රටවල් ගොන්න අපේ චින්තනය වෙනස්. අපේ දැක්ම වෙනස්. අපි ජාතියක් ගැන ආදරකින් යන්නේ. අපිට පක්ෂයක් ගැන ආදරයක් නැහැ. මට පක්ෂයක් ගැන ආදරය කරන්න පක්ෂයක් නෙවෙයි තියෙන්නේ. මට තියෙන්නේ රටේ පුරවැසිය රටේ ජනතාව ගැන. ඒතර අපි විශ්වාස කරනවා යම් තැන්වල අපිට ගන්න පුළුවන් සාධාරණම ශක්තිමත් තීරණ ගන්න ඕනේ. තාක්ෂණය ඇතුලේ අද මිනිසුන්ට උපයන්න පුළුවන්. අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ මේ තාක්ෂණය ඇතුලේ තාරුණ්‍යයත් එක්ක එකතුලා ඒ අවස්ථාව මේ බිමට දෙන්න. ඉතින් අපි උත්සාහ කරනවා ඒ ආර්ථික වශයෙන් කෙටි කාලින සැලසුම්. හැබැයි දීර්ඝ කාලින ආර්ථික සැලසුම් වලට යද්දී අනිවාර්යයෙන්ම අපිට දේශපාලන සමාජීය බලයක් මේ රටේ අවශ්‍යයි. ඒක නීතියානුකූල බලයක් වෙනුනේ. එහෙම තමයි අපේ මතවාදී අපිට තව මීට වඩා කාර්යක්ෂමව මීට වඩා සංවිධානාත්මක රටේ නීතියානුකූල දෙයක් බවට පත්. මම අර කලින් කිව්වා අපි ජාතික ප්‍රතිපත්තියක් හදලා කියලා. අපි එකම අරමුණු තියෙන මේ ජාතික ප්‍රතිපත්තිය හදලා මේක රටේ නීතියානුකූල නීවිල බවට පත් කරන්න. මම පුංචි බාධා කිරීමක් කරන්න ඔබතුමා ඒ හොඳම තැනකට සාකච්ඡාව අරගෙන ආපු නිසා වෙන්ම අපි දකිනවා අපේ රටේ ලංකාවේ සමහර දේශපාලනික පක්ෂ තිබෙනවා. මම නම් සඳහන් කරන්නේ නැහැ. ලෝකෙත් දේශපාලනික පක්ෂ තිබෙනවා. ඔවුන් කැමතිම විපක්ෂයේ ඉන්න. ඔවුන් කැමතිම ආණ්ඩුවට ප්‍රතිරෝධීව යන්න. මොකද ආණ්ඩුව යම් කිසි වැඩපිළිවෙලක් ගේද්දී ආණ්ඩුව විවේචනය කරන්නට පුළුවන්. ඒ වැඩපිළිවෙල වැරදුනහම ආණ්ඩුවට බනින්නට පුළුවන්. අපි බලේ හිටියන අපි මෙහෙම නැහැ කියලා කියන්නට පුළුවන්. ඔය සියලු ප්‍රතිපත්ති ලකලෑස්ති කරගෙන අපිට මැතිවරණයක් පේන මානෙක නැහැ. සවබතුමල්ලගේ පක්ෂයටත් සංවිධානයටත් දේශපාලන පක්ෂයක් විදිහට සංවිධානය වෙන්න නම් තව දීර්ඝ ගමනක් යන්නට ඕනි. මට කියන්න මේ හැමදේම ලකලෑස්ති කරගෙන ඔබතුමල්ලට ලංකාවේ පාලන බලය ලබා ගන්න මම කියන්නේ පැහැදිලිවම විධායක බලය සහිත ආණ්ඩුව ලබා ගන්න අවස්ථාවක් આવත ඔබතුමන් ලබා ගන්නවද? පැහැදිලිවම ලබා ගන්නවා. දෙපාරක් හිතන්නේ විධායක අතර හම්බුනොත් ඒ මොහොතේම අතර ගන්නවා. ඒ මොහොතේම අපි පටන් ගන්නවා අපේ ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න. අපිට බලාපොරොත්තු වෙන්නේ විපක්ෂයට වෙලා බැනින්න. අපිට මේ මොහොතේත් අපි ලොකු දේශපාලන බිමක් අපි නිර්මාණය කරගෙන යනවා. සමාජ ව්‍යාපාරයක් ඇතුළේ අපි ලොකු දේශපාලන ගමනක් ඇවිල්ලා තියෙනවා. ඒ හින්දාම තමයි අපිට විවිධ මඩ ප්‍රචාර එල්ල වෙන්නේ. විවිධ බලල් අතවල් කියනවා, විවිධ කණ්ඩායම් වල කොටස්කරුවෝ කියනවා. මොකද අපි දේශපාලන පක්ෂ දේශපාලනයන් නැතුව සමස්තයක් වශයෙන් සමාජය ආමන්ත්‍රණය කරන හින්දා අපිට කොයි මොහොතේද මේ දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදය ඇතුලේ අපි ළඟා කරගන්න පුළුවන්. ඒ මොහොතේම අපි මේක ළඟා කරනවා. මොකද අපි විශ්වාස කරනවා අපේ දරු පරම්පරාවට තවදුරටත් මේක ඉෂ්ට තියන්න ඕනේ නැහැ. ඔබ කියපු දේ සාධාරණයි. ඔබ කියන කතාව මට තේරෙනවා. මේ දේශපාලනේ ඉන්නවා කට්ටියක් විපක්ෂෙම හැමදාම ඉඳගෙන බැන. මොකද ඒගොල්ලන්ට තියෙන අර බඩගෝස්තරවාදී දේශපාලනේ පෝෂණය කරන්න ඒගොල්ලන්ට කාර්යභාරයක් තියෙනවා. ඒගොල්ලොන්ගේ දේශපාලන මිතුරන්ගෙන් පැවරිච්ච.
ඒතර ඒගොල්ලෝ කරන්නේ ඒක කරන එක. මම හිතනවා එහෙම දේශපාලන කණ්ඩායම් තමයි මේ අර්ගලේ පවා දිය කරන තැනට මේ සමාජයේ ගෙනිච්ච. සමාජයේ මිනිසුන්ට ඇත්ත අරමුණක් තිබුණා. ඒ අරමුණ පවා දිය කරන තැනට ගෙනිච්ච. අන්තිමට දැන් වෙච්ච දේ පේනවනේ කවුද බලයටපත් උනේ? ඒ සියල්ල ඇතුළේ ගත්තම ඔය කියන ඔබතුමා කිව් කාරණා අපිටත් සුසුසුසුත් පැහැදිලි. හැබැයි අපි උත්සාහ කරන්නේ නැහැ දැන් ඒව විවේචනය කර විවේචනාත්මක දේශපාලනට යන්න. මොකද අපි විශ්වාස කරනවා මේ ප්‍රබුද්ධ දේශපාලනයකට අපි ආ යුතුයි. අපි ඔය කතා තේරුම් ගන්න තියෙන්නේ. හැබැයි අපිට කුමන මොහොතේද බලය ලැබෙන්නේ මම ඔබතුමාට 100% සාති කරලා තිනවා. ඒ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ඇතුලේ අපිට බලය ගන්න පුළුවන් පළවෙනි මොහොතේම අපි බලය අරගෙන මේ රට හදන්න පුළුවන් තැනට අපි අඩිය තියෙනවා. අපේ සාකච්ඡාව අවසාන භාගයට ළඟා වෙනවා. මට ලැබිලා තියෙන කාලෙත් එක්ක නමුත් මේ ප්‍රශ්න ටික ඔබතුමාගෙන් අහන්නට පොඩි. දැන් ඔබතුමා දේශපාලන බලය ලබා ගන්නට සූදානම් කියන විශ්වාසය අපේ රටේ ජනතාවට දුන්නාම ඔබතුමන්ලත් වැටෙන්නේ අර අවිශ්වාසවන්ත මිනිස්සු ඉන්න කොට්ටාසිට වැටෙන්නේ. මොකද අපේ රටේ ජනතාව දැන් දේශපාලනයෙන් ඉවත් වෙලා තියෙනවා. ප්‍රතිපත්තියක් අරගෙන ආවත් සෞභාග්‍යයක් අරගෙන ආවත් අනාගතයක් අරගෙන ආවත් අපේ රටේ ජනතාව මේක දිහා දැන් කුකුසකින් බලන්නේ, කුතුහලයකින් බලන්නේ. හරියයිද දන්නේ නැහැ. මේ වෙස්මුණක් දාන් ඇවිල්ලා ඉන්නේ අර පරණ යකාමත් දන්නේ නැහැ. මේ අපේ රටේ ජනතාවගේ චින්තනය. මේ ජනතාව සහ දේශපාලන අතර තියෙන විශ්වාසය මේ බොන්ඩ් එක නැවතත් හදන්න ඕනේ නැද්ද? මොන විදිහට සිස්ටම් එක චේන්ජ් කරන්නත්? පැහැදිලිවම මම හිතනවා අපි දැන් මේ ප්‍රායෝගික වැඩ කටයුතු ගන්නව කරනින්ද ඔබ කියන කාරණා අපිට මතුවලා තියෙනවා. මම මුහුණ දීලා තියෙනවා. මගේ මුහුණටම මිනිස්සු මේ ප්‍රශ්න අහලා තියෙනවා. ඇත්ත මිනිස්සු අර හීන මැරිච්ච જાතියක් බවට පත් වෙලා අපිට සිද්ධ වෙනවා මේ සියල්ල නැවත ගොඩනගන්න. ඉතින් මම හිතනවා පළවෙනි දේ තමයි මේකේ අපි භාවිතාව. හොඳම දෙයක් තමයි අපේ භාවිතාව. භාවිතාවෙන් මේ දේ ඔප්පු කරනවා. දැන් මේ ඉතිහාස කාරණාව ගත්තාම අපි භාවිතාවෙන් ඇවිල්ලා තියෙන අපි අර පන්ති කරපුවා ළමයින්ට අධ්‍යාපනය දුන්නේ ඒවා බගා වැඩසටහන් මේ සියල්ලම අපි භාවිතාවෙන් කරපු දේවල්. ඒ ඇතුළේ ජනතාවට යම් විශ්වාසයක් අපි ගැන හැදිලා තියෙනවා සහ අපි යන ගමන ගැන අර හැදෙන එක හැදෙපෙත්තෙන් පෙනේ කියලා කියනවා දෙපෙත්ත මේ දකින්නකොටම කියන්න පුළුවන් ගහ කොහොමද හැදෙන්නේ කියලා. ඉතින් අපි හිතනවා අපේ භාවිතාව ඇතුළේ ජනතාවට ඒ විශ්වාසය තහවුරු කරන්න පුළුවන් සහ තව ඉදිරියටත් මේ අපි කතා කරනවා. දැන් බොහෝ දෙනෙක් කියනවා මම මේ කුමන හෝ පක්ෂයකට සම්බන්ධ වෙලා දේශපාලනය. එහෙම දේශපාලනයක් කරනවා නම් මෙච්චර මහන්සි වෙන්න ඕනේ නැහැ මේ ජාතික ව්‍යාපාරයක් හදන්න. හරිම සරලයි සම්බන්ධ වෙන්න තියෙන ලේසි ක්‍රම ඕන තරම් තියෙනවා. ඒතකොට ජනතාවට උනත් විවිධ මත දැම්මත් අපි යන ගමන අනුව ජනතාවට තේරෙනවා කොහෙද යන්නේ කියලා. ඒ වගේම විපක්ෂය කරන දේවල් බැලුවම ඒගොල්ලන්ට තේරෙනවා මේ තියෙන සම්ප්‍රදායික දේශපාලන පක්ෂය යන ගමන මොකක්ද කියලා. ඉතින් අපි විශ්වාස කරමු ඒක ජනතාවට අපි බාර දෙමු. මේ අපි තීරණය කරන්න. හැබැයි එහෙම කියලා අපි නිහඬව ඉන්නේ නැහැ. අපි පුළුවන් තරම් බිමට ගිහිල්ලා බිම අපේ තියෙන මේ සම්පූර්ණ ශක්තිය සහ අපේ තියෙන කාලය වැය කරලා අපි සමාජ ආමන්ත්‍රණය කරනවා. එහෙම යන ගමනක තමයි ඔබයි මමත් මෙහි සම්මුඛ වෙන්නේ අද සාකච්ඡාවකට. ඉතින් අපි දන්නවා පැහැදිලි මේ ජනතාවගේ අරමුණු බිඳ වැටලා තියෙන. හැබැයි එහෙම බිඳ වැටුණා කියලා මේක මිය දෙන්න පුළුවන් જાතියක් නෙවෙයි. අපි ඒක ගොඩ නගන්න ඕනේ. ඉතින් ඒ ගමනට අපි පුළුවන් උපරිම ශක්තිය වැය කරනවා. සාකච්ඡාව අවසාන භාගයට අපි ළඟා වෙනවා. ඔබතුමත් එක්ක තව කතා කරන්නට තිබ්බනම් හොඳයි කියන තැනින් මට සාකච්ඡාව නවත්තන්නට සිද්ධ වෙනවා. අපි කොහොමත් මේ සාකච්ඡාව අවසානට සාරාංශගත කරොත් මට හිතෙනවා ඔබතුමා කිව්ව මේ කරුණු කාරණා සියල්ලම සාරාංශගත වෙන්න ජනතාවගේ ප්‍රතිපත්ති වෙනස් වෙන්නට ඕනි. අපි වෙනස් වෙන්නට ඕනි කියන තැනින් මට හිතෙනවා අර ඔබතුමා සඳහන් කරපු ස්මාර්ට් විප්ලවයේ ගාවින් කියලා මට හිතෙනවා මේ හැමදේම නවතින්නේ. අවසාන වශයෙන් මට කියන්න ඔබතුමාට අවස්ථාවක් හම් වෙනවා. ඔබතුමාගේ මුහුණු පොතේ හෝ ඔබතුමා දැන් යෝජනා කරනවා අපි ටෙක්නොලොජි එකත් එක්ක විප්ලවයක් කරන්නට ඕනි කියලා අපේ රටේ ජනතාවගේ ප්‍රතිපත්ති වලට ඔබතුමාට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද? මුහුණු පොතක ඔබතුමා ලියන්නට කැමති වචන ටිකක් මට කියන්න අවසාන වශයෙන් අපේ රටේ ජනතාවට. මිනිස්සු වෙනස් කරගන්න මුහුණු පොතේ තියන්න කැමති පණිවිඩයක් ඔබහන්නේ. ඔව්. ඔබතුමා අර කියන ස්මාර්ට් විප්ලවයත් එක්ක. ඔව්. මම විශ්වාස කරනවා තනි පුද්ගලයෝ වෙනස් වෙන්න ඕනේ. චින්තනමය පෙරලියක් අවශ්‍යයි. චින්තනමය පෙරලියක් ඇතුලේ තමයි අපිට මේ රට වෙනස් කරගන්න වෙන්නේ. ඔබට බෙහෙවින්ම ස්තුතියි. හරි බොහොමත්ම ස්තුතියි. අයබා. අද දවසේ අපි කතා කරා අපේ රටේ ජනතාවගේ චින්තනය වෙනස් කරගන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව. අවසාන වශයෙන් ඔබට කියන්නට තියෙන්නේ අපේ රටේ දේශපාලනික වෙනසක් හෝ වේවා, ආර්ථික වෙනසක් හෝ වේවා, සමාජීය සංස්කෘතික කුමන හෝ වෙනස හෝ වේවා පටන් ගන්නට ඕනි අපෙන්. ඒ නිසා පොඩි තනින් වෙනස් කරමු. තනි පුද්ගලයා වෙනස් වුණොත් මට හිතෙනවා අපිට හිතෙනවා අපි සාකච්ඡාව ගෙනිච්ච වගේ සමස්ත සමාජයක් වෙනස් වේවි කියන කාරණය පිළිබඳව අපිට හිතෙනවා. 2000 වසක උරුමය සිය පළුද්දකේ දැන හෝ නොදැන සිදුවුනි නම් වැරද්දකේ සෙනෙහස එහෙත් අපේ ජාතික පුරුද්දකේ දියුණුවේ සිහින මේ ලක්මව හෙටත් දකි. තවත් ටොක් 24 වැඩසටහනකින් අපි නැවත හම්බෙමු.